කාවන්තිස්ස ජනනා කියලා කියපුවාම හේතු දෙකක් තිබුණා. එකක් තමයි දාන්න ගියාම නම දිග වැඩිනේ. එකක් ඒක. අනිත් එක කාවන්තිස්ස කියලා කියපුවාම මේ ඒ පරපුරේ ළමයින්ට ටිකක් ඒක දිරවන්න නැති නමක් වෙයි කියලා මට හිතුණා. මම ගෙවල් වලට ගිහිල්ලා තමයි ක්ලාස් කරේ. එතකොට මම මුලින් බස් එකේ ගිහිල්ලා පයින් ගිහිල්ලා එහෙම කරේ. පස්සේ මම පොඩි මේ පාපැදියක් ගත්තා. මේ ෆුට් සයිකලයක් ගත්තා. ඒකෙන් තමයි මම පන්ති වලට ගියේ. ඉතින් ඉරිදා දවසක් මට පන්ති තිබුණා දේවල් 3ක. මට ඉරිදා උදේ වෙනකොට මගේ අතේ සල්ලි නෑ. ඉතින් සල්ලි නෑ උදේට කන්න. රෑ පන්තියෙන් රෑ 8:00 තමයි මගේ අතට රුපියල් 3000ක් හම්බුනා පන්තිය කරලා. ඊට පස්සේ මම එහෙම මෙතන හන්දියට ඇවිල්ලා බිත්තර රොටි දෙකක් කෑවා. එතන හන්දිය තිබිච්ච කඩෙන්. ඩොටේ කියන වචන ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. අතන මේකේ තේරුම මම දන්නේ නැහැ. මම ඒක වචන විරුද්ධයි. මොකද දුෂ්කර බවක් නම් තියෙනවා තමයි. පහසුකම් පැත්තෙන් එහෙම වුණාට ඒකට ඇත්තට වැඩ කරද්දි මට එහෙම වෙනසක් නම් දැනෙන්නේ නැහැ. බණ්ඩාරල සහ පදුල්ල අනුරාධපුරේ වගේ පැතිවල තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිග්නල් අඩුකම තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. ඔන්ලයින් ක්‍රමයක් එක්ක යාලට නිබන්ධන ලබා දීම වගේ දේවල් ලොකු ගැටලුවක් කියලා තියෙනවා. කෝරිය කරලා වගේ යවුවා වුණත් සමහර සතියක් විතර යන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා ලැබෙන්නේ ඒ වගේ ලොකු ලොකු ගැටලු තියෙනවා. ඒ හැරුණාම වෙන කරන්න දෙයක් නැති නිසා ලයිව් විදිහටම ඇත්තට මේ සීලම් නගරවල පන්ති පවත්වාගෙන යනවා. මගේ වයසයි තිසසගේ වයසයි ගත්තාම වයසින්වත් මට සර්ව සමාන කරන්න බෑ. මම එක්ක එකතු වෙලා ගන්න අත්දැකීම අපිට සල්ලි දීලා ගන්න බෑ. එතකොට සර්ගේ ප්‍රවීණත්වය කියන එක සර්ගේ ජ්‍යෙෂ්ඨත්වය කියන එක මට කවදාකවත් සල්ලි දීලා ගන්න බෑ. තිසසව සලකන්නේ අපේ ජීවිතවලට ලැබුණ මහා ආදර්ශයක් විදිහට. මේ ශේෂ්ත්‍රයේ තියෙන නම උපකාරක පන්ති ශේෂ්ත්‍රය කියන්නේ ළමයින්ට උපකාර කිරීමේ ශේෂ්ත්‍රය. කියන්නේ ළමයි 1000කට උගන්වනවා නම් ඒකේ ඉන්න අති දක්ෂ ළමයෙක් දෙන්නෙක් විතරක් අරමුණු කරගන්නේ නැතුව වැඩ බැරි ළමයි කියලා අතහැරලා දාපු ළමයි කොටසක් ඉන්නවනේ. මේ විෂයන් අමාරුයි කියලා පසුගාමී ළමයි පිරිසක් ඉන්නවනේ. අන්න ඒ අයව සමත් කරවීම තමන්ගේ ප්‍රධාන අරමුණ කරගෙන වැඩ කටයුතු කරොත් මම හිතනවා මේ වෘත්තිය වඩාත් සුන්දර අර්ථවත් වෘත්තියක් බවට පත් වෙයි කියලා. අයිබෝන් දුහවිලි අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා අපි හැමදාමත් වෙනස් ජීවිත කතා තමයි ඔබට අරගෙන ආවේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ දන්නවා අපි ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් ජීවිත කතා තමයි මෙතුවක් කල් අරන් ආවේ. විශේෂයෙන්ම මේ පහුගිය අවසාන අපේ වීඩියෝ කිහිපය ඔබ නැරඹුවොත් අපි අරගෙන ආවේ ඔබ ආදරය කරන මුළු රටක් දන්න ජනප්‍රිය ගුරුතරු කිහිපයක වෙනස් ජීවිත කතා ජීවිත අත්දැකීම් ගොන්නක්. ඉතින් අපේ ප්‍රේක්ෂක ජනතාව වුණ ඔබ අපෙන් ඉල්ලුවා ඒ වගේ ඔබ ආදරය කරන ආදරණීය ගුරු චරිත රසක් එකට එකතු කරලා වැඩසටහනක් කරන්න කියලා. ඉතින් මේ ඉල්ලීම අනුව තමයි අද දවසේ දුහවිලි මේ විශේෂ වැඩසටහන මේ විදිහට අරගෙන එන්න තීරණය කළේ. ඔබ ආදරය කරන මුළු රටක් ආදරය කරන ආදරණීය ඔබේ ගුරුතරු පොකුරක් එක්ක එකට වැඩසටහනක්. ඉතින් අපි සූදානම් අපේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න. ඉතින් ඔබ ආදරය කරන අද දවසේ අපේ වැඩසටහනත් සමග එකතු වෙන ගුරුතරු කීපය අපි හඳුන්වා ගන්නට කැමැති, හඳුන්වා දෙන්නට කැමැති. ඉතින් අපි ඉස්සරලාම කතා කරමු එක කොනක ඉඳලා. නීරසූ රසායනයේ රසවත්ව ඔබට බෙදා දෙන ඔබේ ආදරණීය ගුරු චරිතය අනුෂ්ක ඉන්දුනිල් සර්. අයිබෝන් සර්. ඒ වගේම තමයි මේ දවස්වල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල TikTok එකේ ජනප්‍රිය අපේ ආදරණීය ගුරු චරිතය නින්ද නොවන බයෝපන්තියේ නිර්මාතෘ දිනේෂ් මුතුගල සර්. අයිබෝන් සර්. අයිබෝන්. ඒ වගේම ඔබ කවුරුත් ආදරය කරන බාල මහලු කුඩා වැඩිහිටි මේ සියලු දෙනාම ආදරය කරන බොහොමත්ම ජනප්‍රිය විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා තිස්ස ජනනායක සර්. අයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ලංකාවටම ස්මාර්ට් ෆිසික්ස් ස්මාර්ට් විදිහට උගන්වන මහේෂ් දුග්ගන්නාරාල සර්. අයිබෝන් සර්. අයිබෝන්. ඒ වගේම තමයි දකුණු ලකේ අභිමානවත් භෞතික විද්‍යා ගුරුවරයා සුජිත් ලියනගේ සර්. අයිබෝන් සර්. අයිබෝන්. ඔව්. ඉතින් ඒ විදිහට දුහවිලි අපි අද ඔබත් එක්කලා ඔබේ ඉල්ලීම පරිදි අපි සූදානම් වෙන්නේ ඔබ ආදරය කරන ගුරුතරුත් එක්කලා කතා බහ කරන්න. ඉතින් මේ අර සුපුරුදු පන්තියෙන්
සමන් කරන වෘත්තියමය දේශන වලින් පන්තියෙන් මෙපිටට බැහැලා වේදිකාවෙන් පල්ලෙහාට බැහැලා තමයි මුතුගලස අද අපි කතා කරන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අර වෙනදා ස්ටේජ් එක උඩ ඉඳලා කතා කරන මුතුගලස අද ස්ටේජ් එකෙන් පහළට බැහැලා අපිත් එක්ක කතා කරනවා. කොහොමද මේ සය අත්දැකීම ළමයි ඉන්න මේ ස්ටේජ් එකෙන් පල්ලෙහා ඉඳලා කතා කරන්න හම්බෙන්නේ ගැන? මුලින්ම අපේ ජේෂ්ඨ ආචාර්ය තිස්සසගෙන් ඒ වගේම අපේ අනිත් සහෝදර ආචාර්යවරු සියලු දෙනාගෙන් අවසර පතනවා මේ පළවෙනි ප්‍රශ්නේ මට යොමු වී අහම්බයක් විදිහට මම දකින්නේ. පළවෙනිම දේ මල්ලි ඇත්ත ඔයා අර කිව්වේ මොකද අපි ස්ටේජ් එකක් උඩ දරුවෝ දිහා බලන කෙනෙක්නේ. දැන් ඇත්තටම අපි දිහා මේ මොහොතේ දරුවෝ බලන් ඇති. සහ දැන් මේක අපි කරන්නේ පන්තියක දරුවෝ ඉඳගෙන ඉන්න ඒරියා එකක. වේදිකාව අපිට පිටිපස්සෙන් තියෙන්නේ. ඊළඟට මම දකින්නේ මමත් ඔය සමාජ මාධ්‍ය වලින් චුට්ටක් කර හැ යන නිසා මම දකිනවා මේක පළවෙනි දේ එක වෙන්න ඕන මට දන්න තරමින් මේ ගුරුවරු පිරිසක් මෙහෙම එකතු කරලා කරන පළවෙනිම අත්දැකීම. මේක අපිටත් හරි සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා මේකට අපිට ආරාධනා කිරීම ගැන මේ නාලිකාවට දුහුලි නාලිකාවට ස්තුති කරනවා. ඒ වගේම අපි අර මල්ලි කිව්වා වගේ දවස් 365ෙම නිවාඩු දවස් කීපයක් හැර අනිත් හැම දවසකම අපේ වෘත්තිය වෙනුවෙන් කැපවෙන මිනිස්සු. දරුවන්ගේ ආදරය ලැබෙනවා. දෙමාපියන්ගේ ආදරය ලැබෙනවා. ඒක හරි. හැබැයි අපිත් මහන්සි වෙනවා. සමහරවිට හුණු කුඩු අතරේ අපේ ජීවිත ගෙවෙන්නේ. සමහරවිට මේ වගේ වයිට් බෝඩ් එකක් අතර අපේ ජීවිත ගෙවෙන්නේ. ඉතින් ඒ අර අපි යන ඒකාකාරී රටාවෙන් මිදලා මෙහෙම වෙනසක් අපේ ජීවිතවලට ලැබුණ එක ගැන මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඒ වෙනුවෙන් නැවතත් ඔයගොල්ලන්ට ස්තුති කරනවා. ඔව් මුදුගලස එහෙම කතාවට ආරම්භයක් හදලා දෙද්දි මේ අපි ඊළඟට මේ ගුරු මණ්ඩලයේ ඉන්න මේ අපි අද ගුරු තරු පුකුරේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා අපේ තිස්ස සර් පැත්තට හැරෙන්න කැමතියි. තිස්ස සර් එතකොට මේ අර සම්පූර්ණ නම කාවන්තිස්ස ජනනායක. සර් එතකොට අර බොහොම ප්‍රෞඩවත් නමක් නේ රජවරයෙක්ගේ නමක්. එතකොට මේ ටියුෂන් ශාස්ත්‍රයට ආපු නිසාද කාවන්තිස්ස කියන එක තිස්ස ජනනායක බවට පත් වෙන්නේ? ඔව් ඇත්තටම මේ ඒක ඇත්තටම උනේ අර කාවන්තිස්ස ජනනායක කියලා කියපුවාම හේතු දෙකක් තිබුණා. එකක් තමයි දාන්න ගියාම නම දිග වැඩිනේ එකක් ඒක. අනිත් එක කාවන්තිස්ස කියලා කියපුවාම මේ ඒ කියන්නේ ඒ පරපුරේ ළමයින්ට ටිකක් ඒක දිරවන්න නැති නමක් වෙයි කියලා මට හිතුණා. එතකොට අර ටිකක් පරණයි වගේනේ නම ටිකක්. ඒක හින්දා ඒක පොඩ්ඩක් මොඩිෆයි කළා අර කාවන් කෑල්ල කපලා තිස්ස ජනනායක කළා. එතකොට එහෙම තමයි මේ නම හැදුනේ. තිස්ස සර්ගෙන් අපි එනවා මහේෂ් දුක්ගන්නාරාල සර් පැත්තට. සර් මේ දවස්වල මේ සමාජ මාධ්‍ය කියන්නේ මේ ගෙවල් වල හිර වෙලා ඉන්න අයට ලොකු අස්වැසිල්ලක් නේ. එතකොට අපි දැක්ක මේ Facebook සමාජ මාධ්‍ය හරහා සර්ගේ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. මොකද සර් මේ වැඩි? ඔමල්ලි මේක මගේ හිතේ දැන් අවුරුදු ගානකින් තිබ්බ එකක්. මොකද උගන්වද්දී මට දැනෙච්ච දෙයක් තමයි අපි දැන් ක්ලාස් එකේදී කොච්චර ඉගෙනුවත් අපේ විෂයත් එක්ක දැන් ගොඩක් ප්‍රැක්ටිකල් එහෙම සම්බන්ධ වෙනවා. ඉතින් කොච්චර ඉගෙනුවත් අපිට අර ඉස්කෝලකින් තමයි ළමයට ප්‍රැක්ටිකල් කරගන්න කියන්න වෙන්නේ. ඉතින් ඒක ප්‍රායෝගිකව කරනවා මදි. මොකද ඉස්කෝලවල ඔය ලැබ් පහසුකම් එහෙම අඩු තියෙන නිසා. ඉතින් මම හිතුවා අපිට මේ ඉස්කෝලේට ඒ ගැන කියන්නේ නැතුව අපිට ඒ දෙත් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අනිත් එක අපි දැන් පන්ති ප්‍රවර්තන නගර විශේෂයෙන් ගත්තාම ඉස්කෝලවලත් ගොඩක් මේ පහසුකම් එහෙම අඩුයි. ඉතින් එතකොට ඉස්කෝලේට ගිහිල්ලා අපිට කරලා දෙන්න පුළුවන්. ඒ හේතුවත් එක තමයි අපි මේ වැඩේ කරන්න ගත්තේ. සර්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපි මුලින්ම ඊළඟට මේ අපි හැරෙන්න කැමති මේ සුජිත් සර් පැත්තට. සර් දැන් අපේ ටියුෂන් ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි සර් මේ රජයේ සේවයේ ඉහළ ශ්‍රේණියක වැඩ කරපු නිලධාරිවරයෙක් විදිහට වඩා ලේසි විෂය මේ රාජ්‍ය සේවයේ වැඩ කරන්නද එහෙම නැත්නම් ළමයි එක්ක මේ ටියුෂන් ශාස්ත්‍රයේ වැඩ කරන්න? ඇත්තටම මෙහෙමයි. මම රාජ්‍ය සේවයේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරා. ඊට පස්සේ දැන් පූර්ණ කාලීනව ටියුෂන් කරන්නේ. මට ඔය දෙකම බොහොම තෘප්තිමත් සහ ඔය මම හිතන විදිහට නම් මල්ලි අපි තෝරගත යුත්තේ අපි වඩාත්ම සතුටින් සහ තෘප්තිමත්ව ඉන්න පුළුවන් තැන. ඉතින් මම දැන් ඉන්නේ මම වඩාත්ම සතුටින් සහ තෘප්තිමත්ව ඉන්න තැන. මොකද මම ළමයින්ට උගන්වලා පුදුමාකාර සතුටක් ලබනවා. ඒ වගේම මම ඉංජිනේරිං ශාස්ත්‍රයටත් හරි කැමතියි. ඉතින් මම බැලුවොත් ටියුෂන් ගත්තොත් එහෙම ටියුෂන් ආර්ථික අතින් ඉහළ තැනක ඉන්නවා මම හිතන විදිහට ආර්ථික වශයෙන් ලාභදායි. එතකොට නමුත් ටියුෂන් එකේ තියෙනවා අවදානමක් අභියෝග තියෙනවා. ඉතින් ඒ අවදානම බොහොම ආසාවෙන් අභියෝගයක් විදිහට බාර අරගෙන කරගෙන යනවා. ඉතින් මම නමුත්
පොදුවේ ඉංජිනේරින් සහ ටියුෂන් දෙකටම කැමති, වඩාත් කැමති, වඩාත් තෘප්තිමත් වෙන්නේ ටියුෂන් එකේදී. ඉතින් ඒ වගේම තමයි නීරස වූ රසායන රසවත් කරන අපේ අනුෂ්ක ඉන්දුනිල් සර් මේ දවස්වල මේ අපි දකිනවා රූපවාහිනී නාලිකාව නිවේදන වෘත්තිය ඒ වගේම නිෂ්පාදක වෘත්තිය කරනවා. නිෂ්පාදකවරයෙක් නිවේදකවරයෙක් හැටියට කටයුතු කරනවා. එතකොට මොකද දැන් මේ ටියුෂන් වලින් ඒ පැත්තට යන්නද හදන්නේ? ඔව් ඇත්තටම මම පොඩි කාලේ නම් ඔය කලා කටයුතු වලට කැමැත්තක් තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඔය කියන විදිහට මේ දවස්වල සියත ටීවී නාලිකාව ඔස්සේ එඩිෆිෂෝ කියලා අලුත් වැඩසටහනක් ආරම්භ කරලා දෙනවා. අධ්‍යාපනික සහ සෞන්දර්යාත්මක වැඩසටහනක්. නායන කරුණානායක ප්‍රමුඛ නාද සංගීත කණ්ඩායමත් සමග එකතු වෙලා ආරාධනා කරන ප්‍රේක්ෂකයන්ටත් වැඩසටහන නරඹන්න කියලා. ඉතින් ඒක ටියුෂන් ඇත්තටම මම ටිකක් නතර කරන්න තමයි ඉන්නේ වෙනත් කාරණාවක් නිසා. නමුත් අර මම ගොඩක් ආශා කරන දෙයක් නිසා තමයි යම් යම් වැඩසටහන් කීපයක් මේ වෙද්දි කරගෙන යනවා. නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරගෙන යනවා. ටියුෂන් නවත්තන්න උවමනාවක් සහ බලාපොරොත්තු තියෙනවා. ඉදිරියේදී මේ වෙද්දි එකත් කරගෙන යනවා. නමුත් ඔබ කියන ඔය නිෂ්පාදනය සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් නෙවෙයි මම ටියුෂන් වලින් මතක් විරාමයක් ගන්න වෙනත් කාරණයක් පෞද්ගලික කාරණයක් හේතුවෙන් තමයි. සාමාන්‍යයෙන් අපි මේ උදේම කොහේ හරි දුර ගමනක් යන්න ඕන නම් මේ උදේම නැගිටලා පාරේ යන බස් එක පාන්දරින්ම යන බස් එක අල්ල ගන්න යනවා. ඉතින් එතකොට තිස්සස උදේම නැගිටලා ඒ බස් එක පාන්දරින්ම යන බස් එක බලලා ආපහු ආව කතාව මොකක්ද? කොහොමද ඒක මේ මට මතක විදිහට පහේ පන්තියේදී ගමේ අපි ඇත්තටම ගොඩාක් දුෂ්කර ගමක මේ ඒ ගමේ ඉස්කෝලේ තිබුණේ පහේ පන්තියට විතරයි. මට මතක විදිහට පහේ පන්තියේ අවසාන ට්‍රිප් එක. එතකොට මේ ඒ ට්‍රිප් එක යන්න මට කියන්නේ ඒකට ගෙවන්න ලොකු මුදලක් ඕනේ වුණා. ඒ මුදල තිබුණේ නැහැ. නමුත් මම දැකලා තිබුණේ අර මේ CTB බස් එක විතරමයි බස් එකකට දැකලා තිබුණේ. ඒ ට්‍රිප් එකක් යන බස් එකක් කොයි වගේද කියන එක ගැන අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉතින් මට මේ මමත් අර අනිත් ළමයි වගේම උදේම නැගිටලා ගියා. ඒ කියන්නේ එතනත් හැතැම්ම දෙකක් පයින් යන්න ඕනි. බස් එක නවත්තන තැනට. එතෙන්ට ගිහිල්ලා මේ දැන් ට්‍රිප් එකේ යන්න බස් එක ඇවිල්ලා තිබුණා. ඉතින් බස් එක වටේට ගිහිල්ලා ඇතුළෙත් නැගලා බලලා මං ගෙදර ආවා. ඒ කියන්නේ ට්‍රිප් එක යන්න ඒ වියදම දරන්න හැකියාවක් නොතිබිච්ච නිසා ඒක උනේ. ඉතින් අනිත් ළමයි ඒකේ ට්‍රිප් එක ගිය අතර මං ඉතින් ඒක බස් එක බලලා සතුටු වුණා. ඒ වගේ සංවේදී කතා අපේ ජීවිතවල තියෙනවා නේද? තියෙනවා. ඔව්. එතකොට දැන් අර සාමාන්‍යයෙන් අපි දන්න කාරණාවක් තමයි එදා ඉඳලා ඒ වගේම අදත් එහෙමයි නගරේ පාසල් වලට වඩා සර් මේ ගමේ පාසල් වලින් අඩු ප්‍රතිශතයක් තමයි විශ්වවිද්‍යාලවලට සුසුකම් ලබන්නේ. එතකොට මේ Tamanගේ O level කාලේ O level කරලා ඉද්දී මහේෂ් සර්ට යම්කිසි ජීවිතේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කියලා සිතුවිල්ලක් හිතට ඇති වුණු සිදුවීමක් තිබ්බා. ඔව් ඇත්තටම මම පොඩි කාලේ හිතුවේ මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. නමුත් මේ O level කරලා ඇත්තටම මම පොඩි කාලේ ડોක්ටර් කෙනෙක් වෙන්න හිටියට මම දන්නේ ඒ සඳහා බයෝ කරන්න ඕනේ කියලා. නමුත් දැන් O level කරලා ප්‍රතිඵලෙම ආපුවම මගේ යාළුවා කිව්වා මේ පන්තියක් තියෙනවා යමු කියලා. ඉතින් මම ගියා. පස්සේ තමයි ඇත්තටම මම දන්නේ මැත්ස් පන්තියක් කියලා. එතකොට යාළුවත් ඒ පන්තියට ගියේ මේ යාළුවාගේ අයියා තමයි මැත්ස් කරලා තිබුණේ. ඒ කියන්නේ යාළුවාගේ අයියා මැත්ස් කරපු නිසා යාළුවා මැත්ස් කරා. ඊට පස්සේ යාළුවා මැත්ස් කරපු නිසා මාත් මැත්ස් කරා. ඉතින් මේ ඒ ලෙවල් පන්තියේ පටන් ගන්න ටිකක් කල් යද්දි මට තේරුණා මේ I want to be a doctor කියලා දැන් මට කියන්න බෑ කියන එක. ඉතින් ওই විදිහට තමයි මැත්ස් කරන්න මම පෙළඹුණේ. ඉතින් ඊට පස්සේ ටික කාලෙකට පස්සේ තමයි මම දන්නේ මේ මැත්ස් කරපුවාම ඉංජිනේරිය යන්න කියලා. ඊට පස්සේ ඉතින් නමුත් මහන්සියලා වැඩ කරපු නිසා ඒක කරගන්න පුළුවන් වුණා. නමුත් පස්සේ තමයි මම ඇත්තට මේක හරියට දන්නේ. කොහොමුණත් අර ඒක දැනගෙන නැතුණත් අද ආපු පාර ගැන සතුටු වෙනව නේ සර්? ඔව් ඉතින් අර යන තැනට ගියා ඊට පස්සේ කියන දේවල් ටික කරා. ඉතින් කොයි දේ වුණත් මම දැනටත් විශ්වාස කරනවා දැන හෝ නැදන හෝ මේ අහම්බෙන් ගියත් අර කැපවීමෙන් කරනවා නම් ඒක අවබෝධයෙන් කරනවා නම් මම හිතනවා අපිට උපරිමයට යන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් ජීවිතේ කැපවීමක් තියෙනවා නම් අදිෂ්ඨානයකට යන්න අපිට එච්චර අමාරු වෙන්නේ නැහැ. දැන් අර අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ඉන්න මේ සර්ලා ටික ගත්තත් මම ගත්තත් අපි හැමෝම ගමෙන් ආපු මිනිස්සු. එතකොට මේ ගම කියන දේ පාදක කරගෙන එද්දී සමහර වෙලට ආර්ථික අපහසුකම් අමාරුකම් මේ මැද්දේ තමයි සුදිස්ස අපි ජීවිතේ දිනන්නේ. එතකොට මේ ඒ වගේ කටුක අමිහිරි අත්දැකීම් එක්කලා එද්දී සර්ගේ ජීවිතේ දැන් ජීවිතේ සපවත් ජීවිතය සාර්ථක ජීවිතයක් ගත කරනවානේ. එතකොට ඒ ගත කරද්දී සර්ට මේ මෙච්චර කාල ජීවිතේ කතාවක් යම්කිසි කටුක අත්දැකීමක් මං ඇහුවොත් ඉස්සරලාම ඔළුවට එන්නේ මොන වගේ කතාවක්? එහෙම
මගේ ගම්පලාත තනමල්ලිල කියන ගම ඉතාම දුෂ්කර ගමක්. තනමල්ලිල අඟුණුකලාව කියලා තනමල්ලින් ඉඳගෙන කිලෝමීටර් 7ක් විතර ඇතුලේ. ඉතින් දුෂ්කරතා කිව්වහම නම් මහා මතකයන් ගොඩක් මගේ මතකයට එනවා. මම එතනින් විශේෂම එකක් මම කියන්නම්. මම කැම්පස් ආවට පස්සේ 2005 තමයි මම කැම්පස් එන්නේ ගාල්ලේ හපුගල ඉංජිනේරු පීඨයට. ඇවිල්ලා 2006 විතර මම ආර්ථික අපහසුතාව නිසාම ටියුෂන් කරන්න පටන් ගන්නවා. ඒතර භෞතික විද්‍යාව උගන්වන්න පටන් ගත්තට පස්සේ මම ගෙවල් වලට ගිහිල්ලා තමයි ක්ලාස් කරේ. ඒතකොට මම මුලින් බස් එකේ ගිහිල්ලා පයින් ගිහිල්ලා එහෙම කරේ. පස්සේ මම පොඩි මේ පාපැදියක් ගත්තා. මේ පුට්සයිකලයක් ගත්තා. අරගෙන ඉවරලා ඒකෙන් තමයි මම පන්ති වලට ගියේ. ඉතින් ඉරිද්ද දවසක් මට පන්ති තිබුණා ගෙවල් 3ක. උදේ පන්තියයි, හවස පන්තියයි, ආයෙ රැය පන්තියයි. මට ඉරිද්ද උදේ වෙනකොට මගේ අතේ සල්ලි නෑ. කැම්පස් එකේ යාළුවෝ ගොඩක් අය ගිහිල්ලා ගෙවල් වල ගිහිල්ලා ඉරිද්දට. ඉතින් මම සංස්කාර දිද්ද කරේ පන්ති කරන්නේ. ඉතින් හල්ලි නෑ උදේට කන්න. ඊට පස්සේ මං ගියා පළවෙනි ගෙදරට පන්තිය කරන්න. ඒ ගෙදරින් තේ හම්බුණා. අපිට තේ එකක් දෙනවා ගියා. ඊට පස්සේ ආයෙත් දෙවෙනි ගෙදරට ගියා. හවස 1ට පන්තිය දිනුනේ. එකේ ඉඳන් ආහනකන් ඒ ගෙදර පන්තිය කරා. එතන ඒත් තේ හම්බුණා. ඊට පස්සේ ඒත් මං කාලා නැහැ. ඊට පස්සේ ආයෙම හවස තව පන්තියක් ඉවරයි. රැය පන්තියෙන් රැය 8:00 තමයි මගේ අතට රුපියල් 3000ක් හම්බුණා පන්තිය කරලා. ඊට පස්සේ මම එහෙම මෙතන හන්දියට ඇවිල්ලා බිත්තරොට දෙයක් කෑවා. එතන හන්දිය තිබිච්ච කඩෙන්. ඉතින් මට ඒක තමයි බඩගින්න හිටපු ලොකුම කාලේ මම ඒක මට හොඳටම මතකයි. මං පන්ති කිරීම ගැන සහ මගේ තිබිච්ච දුෂ්කරතා ගැන කතා කරද්දී ඒක හොඳටම මතක දෙයක්. ඉතින් මම අහන් ඉන්න අයටත් කියන්නේ පුළුවන් තරම් දුෂ්කරතා එක්ක අපි ඉන්න පුළුවන්. ඒ හැමදේම ඒක අභියෝගයක් විදිහට හිතලා එතනින් උඩට එන්න උත්සාහ කරන්න. එතකොට කවදා හරි දවසක අපිට හොඳ ගැම්මෙන් කතා කරන්න පුළුවන් අපි මේ දුෂ්කරතා මැද්දේ තමයි මේ ගමන ආවේ කියලා. ඉතින් සුජිත්සගේ කතාව අහලා අපි හැරෙන්න කැමති මුතුගල සර් පැත්තට. සාමාන්‍යයෙන් මුතුගල සර් මේ අපි ඉස්කෝලේදී මොනවා හරි දඟ වැඩක් කරපුවාම ඉස්කෝලේදී ප්‍රින්සිපල් හරි එහෙම නැත්නම් අපේ විනය භාර සර්ලා මිස්ලා හරි අපිට කියනවා දෙමව්පියෝ එක්කගෙන එන්න කියලා. එතකොට ඒ වගේ මොකක් හරි වැඩක් කරපු අවස්ථාවක අම්මව හරි තාත්තව හරි ගෙදරින් ඉස්කෝලේට එක්කන් එන්න කිව්ව වෙලාවේ කොහොමද දෙමව්පියන්ව ලෑස්ති කරගෙන ගියේ සර්? ඒක අර මෙහෙම දෙයක් අර හැමෝම ජීවිතේට දෙයක් ගන්න දෙයක් කිව්ව. දැන් මම මේක කිව්වහම මොනව ගන්නද කියලා මට හිතා ගන්න බැහැ කෙනෙක්ට. හැබැයි ඒක අර මෙහෙමයි මල්ලි. දැන් මගේ ජීවිතේ අර පුංචි කාලේ ඉඳන් මම ටිකක් දඟකාරයි කියලා තමයි මිනිස්සු කියන්නේ. හොඳේ මටත් මතකයි මම පොඩ්ඩක් දඟ කරා. ලොකුවටම නෙමෙයි අර කරදරකාර ඉන්නවනේ අර යකු වගේ. ඒ ටයිප් නෑ. හැබැයි දඟයි. ඉතින් අර ඒ හින්දා මාව එක එක අයගේ ගෙදර ගිහිල්ලා තියාගන්නත් කැමතියි. ඊට පස්සේ දැන් කොහොම ටික ටික ලොකු මාත් වුණාම මම නාරමල මහාවිද්‍යාලයෙන් ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ගියා මලියදේවට කුරුණෑගල. ඊට පස්සේ මලියදේව කියන්නේ ලොකු ඉස්කෝලයක්. ඉතින් අර ඒ ප්‍රදේශයේ හැටියට. ඉතින් මේ මලියදේවේ ඉන්නකොට මට අපේ පන්ති හිටපු ඔක්කොමලා නිකන් එක වගේම වැඩ කරපු අය. දැන් සමහර අය වෛද්‍යවරු, සමහර අය එහෙම ඉතින් අර දැන් සමාජයේ උසස් තැන්වල ඉන්නවා. ඒත් අර හැමෝම අර එක වගේම කට්ටිය එක වල්ලේ පොල් වගේ. ඉතින් අපේ පන්තියේ කට්ටිය මම මේක කියද්දි මේ ඒක සමහර අය බලාගෙනත් ඇති. අපි ටයිම් ටේබල් එක හදන් හිටියා මේ ඉස්කෝලෙන් පයින් ටයිම් ටේබල් එක. ඒ කියන්නේ දැන් සඳුදාට මේ කට්ටිය. අඟහරුවාදට මේ අය මේ ඉස්කෝලෙන් දැන් යනවා කලින් යනවා. අහුවෙන්නේ නැහැ නේද කොට? ඒක අහුවෙන්නෙත් නැහැ. මොකද ඒ හරිය තාප්පයක් තිබ්බෙත් නැහැ. නිකන් ඔහොම ඇවිදගෙන යන්න තිබ්බෙත් දිගටම. ඊට පස්සේ ඉතින් අර ඒක හොඳ නැති වැඩක්. ඒක තමයි මට හිතාගන්න බැරි වලට කොහෙන්ද මේ පණිවිඩය ආවේ කියලා. ඉතින් අපි අර එහෙම ටයිම් ටේබල් එකක් හම්බෙලා කරුමෙට මගේ දවසේ එදා අහුවුණා. අහුවුණාට පස්සේ ඒ ගියපු කට්ටියගේ දෙමාපියෝ ගෙන්නන්න ඕන කියලා කිව්වා. ඉතින් අපි හොඳට වැඩක් කරා ඒ කාලේ. මට හොඳට ලකුණුත් තිබ්බා. ඉතින් ලැජ්ජයි දැන්. ඒකට ගැලපෙන වැඩක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. මට මතකෙට ලොකු උනේ 10 හෝ 11යි. ඒ කාලේ මම අර ඉස්කෝලේ බාහිර වැඩක් ටිකක් කළා. මේ නාට්‍ය කළා, ඔය කැඩටින් කළා. ඒ වගේ තිබ්බා. ඊට පස්සේ වුණ දේ තමයි දැන් මේක අහුවෙලා ගෙදරින් ගෙනල්ලා දැන් අම්මට හරි අප්පච්චිට හරි එන්න කිව්වා. දැන් මං ගෙදරින් ගිහලා කියන්න බෑනේ මට මේමයි අම්මේ මාර වැඩේ ලස්සන වැඩක් වුණා මම මේ පැන්නා දැන් ඔයාලට කොච්චර ආඩම්බරයක්ද. එහෙම කියන්න බැරි හින්දා මම ගිහිල්ලා කිව්වා අම්මේ මෙහෙමයි මේ මට මේ හොඳ මේ සම්මානයක් හම් වෙන තියෙනවා. මේ කවුරු හරි දෙමව්පියෙක් එක්කම ඉන්න කිව්වා මේ ඒක ගන්න දෙමව්පියෙක් අතර තමයි දෙන්නේ කියලා. අපේ අම්මා ලස්සනට ඇඳගෙන ඉවිල්ලා එදා. ඒ සම්මානේ ගන්නනේ.
ලස්සන ඇඳගෙන ඇවිල්ලා කෝ දැන් කවුරුත් නැහැ නේ මේ උත්සවයක් කියලා. මං කිව්වා අර උඩ තියෙන්නේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට යනකම් අම්මා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. හැබැයි අපේ අම්මට මම ගරු කරන හේතුව ගන්න ඒක මේ කතාවේ ඕනනම් ආදර්ශයක්. අපේ අම්මට මම ගරු කරන්නේ කවදාකවත් මගේ වරදක් සාධාරණීකරණය කළා නැහැ. කවදාකවත් නැහැ. ගුරුවරයෙක් හම්බෙන්න ගිය ගමන් අපේ අම්මා කියන්නේ සර් මොනවා හරි වරදක් තිබ්බොත් මට හොඳට ගන්න. ඔකෙන් තමයි සමහරට අපි අර හැදුනේ. අර මං කියවර දඟ වැඩ ටික අඩු වෙලා. ඉතින් එදාත් අපේ අම්මා කිව්වා සර්ලා කැමති දඬුවමක් දෙන්න මං ඒකට සම්පූර්ණ අවසරය දෙනවා කියලා මම බලන් හිටියා. ඊට පස්සේ ඉතින් ඒ දඬුවම විඳලා ඉදායින් පස්සේ ඉතින් මං ආයේ කවදාකවත් ඒ දේ කළේ නැහැ. දැන් අපි ගුරුවරු විදියට දරුවන්ට අවවාද දෙනවනේ. අපි කියනවනේ මේවා කරන්න එපා, මේවා කරන්න එපා, මේවා කරන්න එපා කියලා. ඒතකොට මේක බලන් ඉන්න දරුවෙක් හිතන්න හොඳ නෑ. යකෝ නියමයිනේ මුදුරල දරුවත් කරලා තියෙනවා. අපිත් පොලින් පිටින් යන් කියලා. එහෙම නෙමෙයි වෙන්න ඕන. මේ දේවල් ඇත්තටම ගැලපෙන්නේ නෑ. ළමයෙක්ට ගැලපෙන්නේ නෑ. දෙමාපියෝ දුක් විඳිනවා. දැන් මට මතකයි එදා අපේ අම්මගේ ඇස්වල කඳුළු. ඉතින් ඒකට පස්සේ මං ඒ වරදාය කළේ නෑ. එහෙම තමයි ජීවිතේ අද වෙද්දි මේ තැනට අරන් ආවේ නේ සර්. හොඳයි. එතකොට දැන් අර ගමේ කතා පොඩ්ඩ අපි කියන අතරතුරදී මේ අනුෂ්ක සර් මේ දැන් බටපොළ ඉඳලානේ ඊට පස්සේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එන්නේ. එතකොට මේ අර අනුෂ්ක සර් කල්ලුත් කිව්ව කතන්දරයක් තමයි අපිත් එක්ක කලින් වැඩසටහනකදීත් මේ විශේෂ බාහිර කටයුතු කරද්දිත් ඉගෙන ගද්දිත් සාමාන්‍යයෙන් අර එක ආර්ථික මට්ටම් එක පවුල් සංස්ථාවල හිටපු දරුවෝ එක්ක තමන්ගේ යාළුවෝ එක්ක තමයි හිටියේ කියලා. එතකොට ඒ කාලේ මොන වගේ අත්දැකීම්ද තිබ්බේ සර්ට? ඔව් ඇත්තටම මම මුලින්ම බටපොළ ගාස්ත්‍රී කල්යාණ විශ්වවිද්‍යාලය කියන පාසල තමයි ගියේ. පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එනවා. ඉතින් එතනදී ඇත්තටම අපේ පන්ති වල ඉඳපු යාළුවෝ ගත්තොත් ගොඩාක් ඉහළ ආර්ථික මට්ටම් වල මිතුරන් හිටියා. ඒකත් එක්ක නමුත් අර කොයි වෙලාවකවත් එහෙම මේ ආර්ථික මට්ටම් අතර පරතරයක් මම නැහැ මට නම් පාසලේදී කවදාකවත් එහෙම දෙයක් දැනලා නැහැ. මොකද අපි එතනදී අපේ දක්ෂතා පාසලේදී මොකද මම හැම වැඩකටම කලා කටයුතු විශේෂයෙන්ම සංගීත නාට්‍ය නිවේදනය වගේ සිංහල භාෂා තරඟ ඒ වගේ හැම විෂය බාහිර තරඟාවලි වලට ඒ වගේ ගොඩාක් වැඩවලට සම්බන්ධ වෙනවා. ඉතින් එතනදී මම බොහොම කියන්නේ සල්ලිකාර පවුලක ළමෙක් නොවුනට බොහොම මුචි තැනකින් ආපු කෙනෙක් වුණාට මට එහෙම වෙනසක් පාසලේදී ඇත්තටම ධර්මාශෝක විද්‍යාලයේදී මට නම් එහෙම දැනෙන්නේ නැහැ. මම හිතනවා ඇත්තටම මේක බලා වැඩසටහන නරඹනවා ඇති හුඟක් විවිධාර්ථක මට්ටම් වල ළමයි පාසල් යන ළමයි. ඉතින් කියන්න තියෙන්නේ තමන්ගේ දක්ෂතාවය කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් තමන්ගේ ආර්ථික මට්ටම ඒ පිළිබඳ මේ දේවල් ගැන හීනමානයකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මහන්සියලා ඉගෙන ගන්න. ඒ වගේම පාසලේ ඔය විෂයන් වලට ලකුණු ගන්න එක විතරක් නෙමෙයි. ඇත්තටම ජීවිතේට වැදගත් වෙනවා මේ විෂය සමගාමී ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සෞන්දර්ය කරන එක. ඉතින් ඒවත් එක්ක වැඩ කටයුතු කරනකොට ඉබේම අර තමන් දුප්පත් ළමයෙක් වුණත්, පොහොසත් ළමයෙක් වුණත් ඒ තමන්ගේ දුප්පත්කම කියන එක යට ගිහිල්ලා ඇත්තටම දක්ෂතාවය කියන එක උඩට එනවා. ඉතින් ඒක තමයි බලන් ඉන්න දරුවෙක්ටත් ඇත්තටම ආදර්ශයක් විදිහට කියන්න තියෙන්නේ. දැන් අපි මේ කතා කරන ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරුන්ගෙන් වැඩිමනත්ම පිරිස 99% විතර තමන්ගේ මේ ටියුෂන් ගුරු භූමිකාව ආරම්භ කරන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඇතුළේ. විශ්වවිද්‍යාල ජීවිතයේ මැදදී අගදී සහ ඒ ආශ්‍රිත කාල සීමාවන් වලදී. එතකොට තිස්ස සර් මේ ගමන ආරම්භ කරන්නේ විශ්වවිද්‍යාලේ යන අතරතුරදී. සර් එතකොට ඒ කාල සීමාව තුලදී සර්ට හම්බුණ මහපොළ ශිෂ්‍යත්වයට හරි අපූර්ව වැඩක් කරා සර්. ඔව් මල්ලි දැන් අර මම මේ සිද්ධිය ගැලපුවොත් මේ කියන්නේ 1993 අවුරුද්දේ ගොඩක් කල් මේ ඒ කාලේ දැන් මට තිබුණේ අර මහපොළ කුසලතා ශිෂ්‍යත්වය කියලා. ඒකේ පොඩ්ඩක් සල්ලි ගානක් පොඩ්ඩක් වැඩි අනිත් එකට වඩා. කුසලතා ශිෂ්‍යත්වයේ මෙරිට් කියලා එකක් දුන්නා ඒ කාලේ. එතකොට මේ දැන් මම පන්ති කරනවානේ ඒ කාලේ. කියන්නේ සෙනසුරාදා ඉරිදා මම පන්ති කරනවා. ඇත්තට මේක ටිකක් අමාරු වැඩක්. මොකද අර කෝස් වර්ක් හැම ගොඩක් සබ්ජෙක්ට් තුනක ඒවා හම්බ වෙනවා. ඒවා ඔක්කොම ළමයි ඒ ටික කරගන්නේ සෙනසුරාදා ඉරිදා තමයි වැඩිපුර මහන්සි වෙලා. මම සෙනසුරාදා ඉරිදායි දවස් දෙකම පන්ති. ඉරිදා හවස ඇවිල්ලා තමයි ඒ ටික කරගන්නේ. ඉතින් ඔය අතරේ මේ දැන් මහපොළ දෙන දවසේ බොහෝ වෙලාවට ඔය ඒ හැමෝටම දෙන වෙලාවට මට එන්න වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මොකද ඔය සෙනසුරාදා නැත්තම් ඉරිදා දෙන්නේ. එතකොට මම මහපොළ ගන්නේ සතිය දවසක හවස. එතකොට ඒක ගත්තහම මේ ගොඩක් අය මට යාළුවෝ කියන්නේ ඕක මේ උඹට නෙමෙයි දීලා තියෙන්නේ. ඕක අපි වෙනුවෙන් දීලා තියෙන එකක් කියලා. මේ ඉතින් එතකොට අර මට මතකයි ඒ කාලේ මේ කැන්ටිමේ ජිම්නේසියම් කැන්ටින් කැලණි විශ්වවිද්‍යාලේ කෑම එකක් 7.50යි.
මම දන්නේ දැන් කොච්චර ගන්නද කියලා 7.50යි ගාන. ඒතර 7.50 දීලා වෙලා කෑම එක කාපුවාම ඒ ප්ලේට් එක හොදන්න නැතුව ප්ලේට් එක දීලා රුපියලක් දෙනවා. රුපියලක් දුන්නාම හම්බ වෙනවා අඩුවක් කියලා එකයි. එතකොට ඒකට අර මාළු කෑල්ලක් හිම දාන්නේ නැහැ. මාළු හොදි ටිකක් හිම තමයි දාලා දෙන්නේ. දැන් අපේ සමහර අය හිටියා දැන් මම කාලා ඉවරෙච්ච ගමන්ම මම අත හොදන්න කලින් කාලා ඉවරද ප්ලේට් එක දීපන් කියලා ගන්නවා. අරගෙන ගිහිල්ලා ඒ ප්ලේට් එකත් එක්ක රුපියලක් දෙනවා. එතකොට අඩුවක් බෙදනවනේ. ඊට පස්සේ ආපහු කාලා එක මතක නෑනේ ගොඩක් ළමයි ඉන්නවනේ. ආයෙ රුපියලක් දෙනවා. රුපියල් 3ෙන් 7.50ට වඩා කරනවා. ඒ වගේ අය හිටියා. ඉතින් ඇත්තටම අර මගේ මහපොළ හම්බෙච්ච දවසට අපිත් එක්ක හිටපු බැච් එකේ අය එදාට ඉතින් හොඳටම කනවා. කනවා කියන්නේ කැන්ටිමෙන් නෙමෙයි ඉස්සරහා කඩිනුත් කනවා. එක දවසින් මේ මහපොළම ඉවරයි. කාලම ඉවර කරනවා. එහෙම තමයි තිස්ස සර්ගේ මේ මහපොළ අත්දැකීම. සාමාන්‍යයෙන් මේ කෝච්චිය කියලා කියන්නේ අපිට හිතුන තැන් වලින් නවත්ත ගන්න පුළුවන් වාහනයක් නෙවෙයිනේ. බස් එකක් නම් ඩ්‍රයිවර් මහත්තයාට හරි කොන්දොස්තර මහත්තයාට හරි කියලා අපිට ඕන තැනකින් හෝල්ට් එකකින් නැත්තම් ගේ ගාවින් බහින්න පුළුවන්. ස්ලෝ කරද්දී බස් එකෙන් පයින්න පුළුවන් කොල්ලෙක් නම්. එතකොට මේ මහේෂ් කෝච්චියෙන් පයින්න ගියා කියලා ආරංචියක් අපිට මොකද්ද සර් ඒ කතාව? මෙහෙමයි දැන් මම හිතන්නේ මේ ඔය කතාව යාළුවා තමයි කියන්නේ නැත්තේ. යාළුවයි මම යරුණාම මේක අද තමයි ඉස්සලම කියන්නේ. සමහර මේ කිව්වම අදින් පස්සෙ මට ගෙදර යන්න බැරි කියලා දන්නේ නැහැ. මෙහෙමයි මොකද දැන් ඕක උනේ ඇත්තටම A level ප්‍රතිඵලෙම ඇවිල්ලා ඔය පොසොන් පොයට අපි හිතුවා මේ තොරම් බලන් කැලණිය එන්න ඕනේ කියලා. මම ඇත්තටම ඊට කලින් දෙපාරක් විතර තමයි ට්‍රේන් එකේ ගිහින් තිබුණේ. කොළඹ තනියම ගිහලා තිබුණේ නැහැ කොහොමවත්. ඉතින් ඊට පස්සේ දැන් පොළගහලෙන් අපි කැලණියට නගින්න කියලා කැලණියට යන්න කියලා ට්‍රේන් එක ආවම බලපම් ටිකට් ගද්දි කොහොම මේ කැලණිය නවත්තන්නේ නැහැ එක කියලා එක්ස්ප්‍රස් එකක් කියලා. අපිට ඉතින් ඒක ඇත්තට තේරෙන්නේ නැහැ. අපි හිතුවා මේ දැන් අපි ක්ලාස් ගිහිල්ලා හැම බස් එකෙන් එන්නේ ගෙදර. එතකොට කුරුණෑගලින් අපි නැගලා කොළඹ බස් එක නැගපුවාම මේ මක නවත්තන්නේ නැහැ කියලා. අපි ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා මේ ඩ්‍රයිවර් ගාට ගිහලා සේව් කරලා මේ කොහමද ස්ලෝ කරලා පැන ගන්න. අපි හිතුවා දැන් ওই විදිහට මේ ඔය කිව්වට ට්‍රේන් එකක් නවත්තයි කියලා. මේ කැලණිය නවත්තන්නේ නැහැ කිව්වට අපි ඉතින් කොහොමද කොළඹටම ටිකට් අරගෙන අපි તો කැලණියෙන් දැන් ස්ලෝ කරපුවම බහිමු කියලා. ඊට පස්සේ දැන් කැලණිය හරිය ඇත්තම ස්ලෝ කරා. ඊට පස්සේ ස්ලෝ කරලා දැන් ස්ටේෂන් එකේ පහවිනොත් එක්කම දැන් ටික ටික වේගය වැඩි වෙනවා. දැන් කොහොමද ප්ලැට්ෆෝම් එකෙන් බැහැ ගන්න බැරුණා අපිට. දැන් කොළඹ යන්න දන්නෙත් නැහැ නේ අපි. ඊට පස්සේ බෝඩ් එකට බැහැලා පල්ලයට බහින්න කියලා කිව්වා. දැන් මයි මගේ ඔය යාළුවයි මම හිතනවා යාළුවා තමයි කියන්නේ නැත්තේ. ඉතින් මේ දැන් ස්ලෝ කරලා දැන් ටික ටික වේගය වැඩි කරනවා. දැන් යාළුවා ඉස්සලා පයින්නම්කෝ මට පයින්නකෝ. දැන් යාළුවා පැන්නා. පැනලා ඊට පස්සේ දැන් මම පයින්නකෝ දැන් ටික වේගෙත් වැඩි. ඉස්සරහා පාලමුකුත් තියෙනවා කිව්වා. ඊට පස්සේ දැන් මම තනියම කොළඹ යන්න දන්නෙත් නැහැ. ඊට පස්සේ තනියම කොළඹ යන්න දන්න දුවත් යන්නත් බෑ. පැන්නොත් මැරෙනවා. දැන් මාර ප්‍රශ්න දැන් මට තීරණ දෙකයි. තනියම කොළඹ යනට වඩා මැරෙනවා කමක් නැහැ කියලා පැන්නවා. පැනපුවම පොඩ්ඩක් රෝල් වෙලා ගිහිල්ලා නැගිට්ටා. නැගිටිද්දි මම කෝච්චිය මම හිතන්නේ නැවැත්තුවා. නවත්තද්දි අර ගාඩ් නේද? එයා මොකද්ද කරලා අතවරද්දි මගේ යාළුවා හොඳට බැන්නකොට මොනවද උඹ කරන්නේ? එහෙම කියලා බැන්නා. ඉතින් කොහොම හරි තුවාල කරගෙන රෙදි තිරාගෙන කොහොම හරි මේ ස්ටේෂන් එකේ හොදාගෙන තොරණ බලන් ඉතින් පවුද ගෙදර ගියා. සර් කෝච්චියෙන් පැන්නට අපි කෝච්චියෙන් පැනලා තුවාල කරගන්න හොඳ නැහැ නේද සර්? අද අපේ කතාබහේ ඉන්න සම්පූර්ණයෙන් සර්ලානේ සාමාන්‍යයෙන් අර කොල්ලෙක් වුණාම අපි කැමති වාහන ගන්න කැමති වාහන පදින්න කැමති අලුත් වාහන මාරු කරන්න කැමති. ඉතින් මේ ඒ වගේ තමයි මේ සාමාන්‍ය වාහනයක් ගන්න ඕනම කෙනෙක් කැමති මේ වාහනයක් හප්ප ගන්න නැතුව වද්ද ගන්න නැතුව හොඳට පාවිච්චි කරන්න. මේ අනුෂ්ක සර්ගේ මතක කොහොමද ගන්න වාහනේ හප්ප ගත්තද සර් කොහොමද ඒ පිළිබඳව අපි කතා කරමුකෝ. ඒක ටිකක් දිග කතාවක් මේ ඔය රියානතුර ලොකු ඉතිහාසයක් තියෙනවා මට ඒ වකවානුවක් තිබ්බා ටිකක් අපල කාලයක් මං හිතන්නේ ඔය මුලින්ම මොටර් සයිකල් එක ගත්තට පස්සෙත් ඒ බයිසිකල් එකෙන් වැටුණු සිද්ධි ගොඩක් තියෙනවා මං කාර් එකක් ගත්තට පස්සේ වෙච්ච දේ කියන්නම් මේ මට අවුරුදු 22ක් වගේ එතකොට මං කොළඹ වෛද්‍ය පීඨේ ගෙන ගන්න කාලේ එතකොට මේ මට ලොකු ආසාවක් තිබුණා මේ කාර් එකක් ගන්න ඉතින් ඔන්න දැන් සල්ලි ඔක්කොම හදාගෙන දැන් ටොයෝටා විට්ස් කාර් එකක් කොළපාට ගත්තා මේ දැන් ඕක ගත්තෙත් වෛද්‍ය පීඨේ දැන් වීකෙන්ඩ් එකනේ ගෙදර යන්නේ සතියන්තේ ගෙදර යනවා එතකොට දැන් වාහනේ දැන් අරගෙන අලුත් එක ගිහිල්ලා ඔක්කොම බලලා කරලා වාහනේ දැන් අරගෙන දැන් ඉවසිල්ලක් නැහැ ගෙදර යනකම් දැන් මේ අලුත් වාහනේ ගෙදර යන්න තියෙන්නේ සතියන්තේ කොළඹ ඉඳලා
එතකොට ඒ තනියෙන් යන්න බෑ කියලා මම තේරුම් අරන් හිටියේ. මොකද රියදුරු බලපත්‍රයක් තිබුණා නමුත් ඉතින් අර වාහන හරියට එලවන්න බෑ. ඇත්තම කතාව. ලයිසන් තිබුණාද? එතකොට කොහොම හරි මේ දැන් ඊට පස්සේ යාළුවොත් කිව්වා දැන් ගොඩක්ම යාළුවෙක් දාගෙන තමයි යන්නේ. මම ඩ්‍රයිව් කරා වුණත් යාළුවෝ යනවා ආරක්ෂාවට. එයා තමයි කියන්නේ ඔයට කපන්න මේට කපන්න එහෙම කියලා. ඊට පස්සේ ඉතින් කට්ටියක් කිව්වා උඹ ඔක හරියන්නේ නැහැ ඔහොම මේ ඔක බය වෙලා බෑ ඔහොම යන්න කියලා තනියම බලන්න ඕක. එහෙම තමයි කියලා පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ මම ක්ලාස් එකක් කරා කොම්පැනි විදිහේ හරි ඒ දවස්වල ගෙදරට ගිහලා කරන ක්ලාස් එකක්. මම දැන් නහහා පුරා කියලා ක්ලාස් එකට කාර් එකකින් ගියා. යනකොට ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන් ගියා. කැබ් එකක් නවත්තලා තිබ්බා වම් පැත්තේ වගේ පාරේ. ඔහොම යනකොට ටිකක් පරණ වෙච්ච වාහනයක් මේ ගිහිල්ලා ඉතින් වැදුනා. කාටවත් තාන්නේ නැහැ නවත්තලා තිබ්බ වාහනේ. ඒ කියන්නේ මේ වාහනේ ඉතින් අලුත් මලුත් කාර් එකේ හැඩය පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඉතින් ඒකත් එක්ක මේ දැන් මාර දුකයි ඇත්තටම. දැන් මේ හිනා වෙලා මං කිව්වට ඉතින් හහා පුරා කියලා ගත්ත වාහනේ තාම ගෙදරට අරන් ගිහිල්ලා නැහැ. මේ අම්මලා තාත්තලා ඔක්කොම දැන් බලන් ඉන්න වාහනේ එනකන් අලුත් වාහනේ දාගින්න. දැන් ඉතින් ගෙදර මේ අප්පගනිපු වාහනයක් එක්ක ගෙදර යන්න බෑනේ. ඊට පස්සේ කොහොම හරි කරලා දවස් දෙකකින් වගේ ඇතුළත වාහනේ හදාගත්තා. හදාගෙන කොහොම අලුත්ම පිට ඉතින් ඊට පස්සේ කොහොම හරි ගෙදරක් ගියා. ඉතින් ඒ කාලේ මට එච්චර හොඳ කාලයක් නෙමෙයි. රැයෙන්න තවත් වෙලාවෙන් ඉඳන්ම කියන්නේ රියානුතුරු බහුලයි. ඒ කාලේ රියානුතුරු බහුල වුණාට දැන් පරිස්සමෙන් යන්න කියලා අපි සර්ට ආශිර්වාද කරනවා. එතකොට සර් මේ දැන් සුජිත් සර් තනමල්ලුලේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. කොළඹින් සෑහෙන දුර බැහැර ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා ගමක ඉඳලා ඇවිල්ලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට සර් මේ දැන් සාර්ථක ජීවිතයක් ගත කරන හොඳ වාහන පාවිච්චි කරන පුද්ගලයෙක් විදිහට පොඩි කාලේ තිබ්බද වාහන හීනය මොකක් හරි මම මෙන්න මේ වාහනේ ගන්නවා මේ වගේ වාහන මම පදිනවා කියලා එහෙම දෙයක් තිබ්බද? ඔව් ඇත්තටම මේ වාහන සම්බන්ධයෙන් නම් තාමත් ඉතින් විශ්ව හොඳ වෙලා නැහැ. මේ වාහන සම්බන්ධව මට මුල්ම අත්දැකීම තියෙන්නේ මේ මට අවුරුදු 4-5ක් වගේ ඇති. අපේ ගමට ආවා මේ අපේ ගමේ තියෙනවා තිබුණා ඒ දවස්වල සමගි සේවා මධ්‍යස්ථානය කියලා එකක්. ඒකට ආවා කාර් එකක්. දැන් මම බොහොම පොඩි. මට පොඩි සෙල්ලම් බඩුවකුත් දීලා බෝලයක්. මට ඒ කාර් එකේ නග්ගන් ගියාම මම ගෙදර යන අතරතුරට මීටර 100ක විතර දුරක් මාව නග්ගන් ගියා. ඉතින් මම ඒකෙන් මට මාර ආසාවක් ඇති වුණා වාහනයක් ගන්න ඕන කියන එක. කවදා හරි දවසක වාහනයක් ගන්න ඕන කියන එක. ඉතින් ඒ විදිහට මේ වාහන සිහින ආරම්භුනේ එතනින්. පස්සේ මම ඔය වාහන කතන්දරය ගැනම කතා කරද්දී මට කැම්පස් ඇවිල්ලත් කාලයක් යනකම් මම ඇත්තටම සල්ලි හම්බ කරා ටියුෂන් කරලා. නමුත් මට වගකීම් ගොඩක් තිබ්බා ඒ කාලේ වෙනකොට. ඉතින් ඒ නිසා මම වාහන මට ගන්න මම අවුරුදු 26 තමයි මම පළවෙනි වාහනේ ගන්නේ. එතකොට ඒ ගන්න කලිනුත් මට 2008 විතර මම මෝටර් සයිකලෙන් අම්බලන්ගොඩ ඉඳන් එනවා හික්කඩුවට. අම්බලන්ගොඩ ක්ලාස් එකක් කරලා හික්කඩුවට එන ගමන් හික්කඩුවේ ගාලට එන ගමන් හික්කඩුවට ටිකක් කව හරිදි වගේ මේ මම දැක්කා ප්‍රියස් වාහනයක්. ප්‍රියස් සෙකන්ඩ් ජෙනරේෂන් වාහනයක්. දැන් තියෙන තර්ඩ් ජෙනරේෂන් එක. එතකොට ඒ වාහනේ මට ටක් ගාලා හිතට වැදුනා. ඊට පස්සේ මම ඒක පස්සෙන් දිගටම දැන් බයිසිකලෙන් ෆලෝ කරන් යනවා. ඇවිල්ලා අන්තිමට ඒක හික්කඩුවෙන් අතුරු පාරකට හැරෙව්වා. ඊට පස්සේ අතුරු පාරෙත් ටික දුරක් ඒ වාහනේ පස්සෙන් ගියා. ඊළඟ ඒ ආසාවට අන්තිමට මම ප්‍රියස් එකක් ගන්න 2014 දී. කොහොම හරි ඒ සිහිනය තුලත් මම දිගටම හිටියා. ඊළඟට ආයෙම මට සෑහෙන උමනාවක් තිබ්බා. මම අර ගොඩක් අය ලෝකේ දියුණු වෙච්ච මිනිස්සුන්ගේ කතා හොයාගෙන කියවනවා. ඉලොන් මස්ක් කියන කෙනාගේ විස්තර ගොඩක් මම කියවනවා. ඉතින් ඒ විස්තර හොයද්දි මම ටෙස්ලා වාහන ගැන ගොඩක් මේ අධ්‍යයනය කරා. අධ්‍යයනය කළා මම කොළඹ ගිය වෙලාවක 2014 මම ජොබ් එක කරනවා. ඒතකොට මම ටියුෂන් උත් කරනවා, ජොබ් එකත් කරනවා. ඒතර මම ඔෆිස් වෙහිකල් එකේ ගියේ. යන ගමන් වරල්ලෙන් යන ගමන් මම සාමාන්‍යයෙන් අඳින්න ටිකක් වෙනස් විදියට කියන්නේ ෂර්ට් උඩට දාලා බාට් දෙකක් දාගෙන එහෙම තමයි යන්නේ ඉංජිනේර් කියලා මම එහෙම ලොකුවට අඳින්න පළඳින්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා මම ටෙස්ලා කාර් එකක් තිබිච්ච ප්‍රදර්ශනාගාරයකට ගියා. මම ඒක ගැන සියලුම තොරතුරු දැනගෙනයි ගියේ. ඊට පස්සේ මම ගිහිල්ලා මේක හොයන්න බලන්න ගියාම ඇත්තටම මට ඒගොල්ලෝ ඒ වාහනේ පෙන්නුවේ නැහැ. මට රැහෙන මේ අවුලක් ආවා ඒක. ඇඳුමෙන් මැන්නේ. ඔව් ඇඳුමෙන් මැන්නේ. ඉතින් මම එදා මම කැබ් එකේ යන ගමන් මම හිතාගෙන ආවා මම කවදා හරි දවසක ටෙස්ලා වාහනයක් වදිනවා. ඉතින් වැඩේ තියෙන මට ඒ හැකියාව ඇවිල්ලා ටෙස්ලා වාහනයක් ගන්න යනකොට ශ්‍රී ලංකාවේ මාකට් එකත් එක්ක එතන ප්‍රශ්නයක් තිබුණා. මට හැකියාව තිබ්බා. ඊට පස්සේ මම වෙන වාහනයකට ගියා.
නමුත් මට ඒ සිහිනේ අදටත් තියෙනවා ටෙස්ලා වාහනයක් පදින්න ඕන කියන එක. ඒක මම අනිවාර්යයෙන්ම සබා කරගන්නවා කියන එකත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මල්ලි අපිට පුළුවන් අපේ ජීවිතේ ඉහළට අරන් යන්න ටාගට් එකක් විදියට වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. වාහනේ ගන්න අපි දියුණු වෙන්න ඕන කියන තැන. එතකොට ඒක අපිට බොහොම පහසුයි වගේ ටාගට් එකක් තියාගන්න. ඒ නිසා මම කරේ ගොඩක් වෙලාවට ඒ වගේ ටාගට් තමයි තියන්නේ. ඒකට මගේ කම්පියුටර් එකේ හැමදාම කැම්පස් කාලේදී ස්ක්‍රීන් එකේ මේ ඩෙස්ක්ටොප් එකේ තිබුණේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වාහන. අනිවාර්යෙන් දැනටත් මගේ ෆෝන් එකේ තියෙන වාහනයක්. එතකොට ඒ නිතරම මේ සිහිනය තුළ ජීවත් වෙනකොට අපි ඉබේම අපිව යවනවා සිහිනයට. ඒ නිසා මම බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ විදියට අර මොනවා හරි ඒ වගේ ටාගට් තියාගත්තාම හරි ලේසි අපිට ගමන යන්න. ඒක තමයි මට මේ කතාවෙන් දෙන්න ඕන ආදර්ශයක්. එතකොට මේ තිස්ස ජනනායක කියන මේ වෙද්දි ලංකාව ඇතුළේ බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත් වුණ චරිතයක්. විශේෂයෙන්ම අපේ ජීව විද්‍යාව ඉගෙන ගන්න අපේ දූ දරුවෝ ඒ වගේම බාල මහලු කුඩා වැඩිහිටි මේ සියලු දෙනා ලාංකිකයෝ ඒ විතරක් නෙමෙයි අර විදේශගත වෙලා ඉන්න ලාංකිකයෝ අතර පවා තිස්ස සර් හරි ජනප්‍රියයි. සර්ගේ වීඩියෝස් ටික බැලුවොත් සර්ගේ සමාජ ජාල ඇතුලේ බැලුවොත් වැඩිපුර හරියක් කමෙන්ට් කරලා තියෙන්නේ ලංකාවෙන් එපිට ඉන්න ලාංකිකයෝ. ඉතින් සර් මේ ජීවිතේ බිඳුවෙන් පටන් අරගෙන පොඩ ජීවිතය වර්ධනය කරගෙන Tamanගේ ඉලක්කවලට ගිහිල්ලා සාර්ථක පුද්ගලයෙක් විදිහට සර්ගේ ජීවිතේ දරා ගන්නම බැරි වුණ තැන්වල සර්ට ජීවිතේ අතාරින්න හිතුනේම නැද්ද? කොහොමද එහෙම හිතිච්ච අවස්ථා තියෙනවා. නමුත් ඒ අවස්ථා මම හිතනවා දැන් අවුරුදු දැන් 20 25 විතර වගේ අතර කාලයක આવුත් එහෙම සමහර විට කෙනෙකුට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු 25න් පස්සේ විතර එනකොට මේ මම කියන්නේ අර දැන් බෞද්ධ දර්ශනය මම කියන්නේ බුද්ධ ආගමක් ගැන නෙමෙයි බුදුහාමුදුරන්ගේ දර්ශනය පිළිබඳ පොඩ්ඩක් හදාarලා තිබ්බොත් අපිට ඒ දැන් අපි දන්නවනේ ලංකාවේ ගොඩක් තියෙනවනේ සියදිවි හානි කරගන්න තත්ත්වයක් තියෙනවනේ. ඉතින් පුජ්‍යලයකට සමහර වෙලාවට ජීවිතේ අත්හරින්න හිතෙනවා. ඒ කියන්නේ මේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා. නමුත් මේ ජීවිතයේ වටිනාකම මොකක්ද කියන එක පිළිබඳව අපි දැනුවත් වෙලා තිබුණොත් අපිට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් මට ඒම අවස්ථාවවලදී මට ඇත්තටම ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න කියන්නේ ඒ වගේ තත්වයක් කියන්නේ ජීවිතය අතාරින තත්වයක අත්දැකීමක් ආවත් සමහර වෙලාවට මට එතෙන්දී පිහිට වෙච්ච දේ තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කළා තිබිච්ච එක. ඒක ඉතින් වාසනාව ඇත්තටම. ඒක වෙන්නේ දැන් සාමාන්‍යයෙන් කැම්පස් එකෙන් තයින් වුණාට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ මේ මනෝවිද්‍යා පාඨමාලාව කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් එක කළේ මනෝවිද්‍යාව ගැන. ඒ මනෝවිද්‍යාව ඉගෙන ගන්න කාලේ ඒ උගන්වපු ගුරුවරු තමයි මේ බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය ගැන කියන්න ගත්තේ. එතකොට තමයි මම ඒ කියන්නේ ඇත්තටම ඊට කලින් මම බුද්ධ ආගමේ කිව්වට නිකන් නමට බුද්ධ ආගම විතරයි ඇත්තටම. ඊට පස්සේ තමයි මේ ජීවිතේ මොකද්ද යථාර්ථය කියන එක හොයන්න ගත්තේ. ඒ ගැන අධ්‍යයනය කළා නොතිබුණා නම් ජීවිතේ අත්හරින්න වෙච්ච අවස්ථා මගේ ජීවිතේ තියෙනවා. එහෙම කරන්නත් ඉඩ තිබුණා. නමුත් අතෙන්දි මට කල්පනා වෙනවා මේ හැම එකක්ම මේ දීර්ඝ සංසාරයේ මේ අපි ආපු ගමන් මගේ සිද්ධ වෙච්ච දේවල් වල මම්ම කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි මට ලැබෙන්නේ කියන එක ගැන මේ කියන්නේ අපි හිතන්නේ ඇයි මටම මෙහෙම වුනේ? ඇයි මේ අනිත් ඔක්කොම සතුටින් මම විතරක් දුකෙන් මට විතරද මෙහෙම වෙන්නේ? මම මෙච්චර හොඳ වෙලත් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතනවනේ. අන්නේ සිතුවිල්ල තමයි ජීවිතේ අතාරින්න හිතෙන්නේ. නමුත් මේ මට වෙලා තියෙන දෙයට හේතුව මීට පෙර මේ දැම්මම හොඳට හිටියට මීට පෙර මං කරපු දේවල් වල ප්‍රතිඵලයක් තමයි කියලා හිතන්න පුළුවන් වෙච්ච නිසා මම හිතුවා එතකොට එහෙම වුණොත් මම මේ කරන්නේ ඒ ප්‍රශ්නේ මම තාදුරට තියාගෙන මම මේ ඒ ප්‍රශ්නෙන් පැන යන එක තමයි මේ වෙන්නේ. මේකට මුහුණ දෙන එක තමයි මේක ගෙවන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඒ දර්ශනය නොවෙන්න ජීවිතේ අතාරින්න හිතිච්ච අවස්ථා තිබිලා තියෙනවා. ඒ විදිහට තමයි ජීවිතේ හදාගෙන ඉදිරියට යන්නේ බුද්ධ දර්ශනය අනුව. ඉතින් අර තිස්සසත් එක්කම කතා කරන්න ඕනේ ඒ විෂයම උගන්වන ඒ වගේම තමයි මේ කාලේ තිස්සස වගේම ජනප්‍රිය වුණ බ්‍රෑන්ඩ් නේම් එකක් බවට පත් වුණ මුතුගල කියන නම නොදන්න කෙනෙක් නෑනේ මුතුගල සර්. එතකොට දැන් ඒ ප්‍රශ්නව මම අහන්න කැමති සාමාන්‍ය ආගම දර්ශනය බුද්ධ ආගමත් එක්ක බොහොම සමීප වෙලා කටයුතු කරන කෙනෙක් මුතුගල සර් කියලා කියන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ මම මුතුගල සර්ටත් යොමු කරනවා.
ඒක මල්ලි මෙහෙමයි දැන් අර තිස්සස කියපු කාරණයකට මම ඒ කියන්නේ ඒක කියපු කාරණා වලට මම එකඟ වෙනවා. අර එක කාරණයක් විශේෂයෙන් මම මේ ඒක හරිම කියලා අනුමත කරනවා. මොකද්ද අර සර් කියවනේ අවුරුදු 20 ගානකට කලින් 24කට 25කට විතරමයි. ඊට කලින් සමහරට අර අපේ ජීවිත පරිණත නැහැ. අපි අර යන්තම් අර බිත්තර කට්ටින් එළිය දැක්කා වගේ ලෝකේ දැක්ක විතරයි වගේ මට හැඟීමක් තියෙනවා. 24 මොකද මට තව තියෙනවා හැඟීමක් දැන් 24 වගේ 23 වගේ අපි හිතපු ඒවත් ඇත්තටම ඒ වගේ හැබෑ වෙන්නේ බොහොම පොඩ්ඩයි. අපේ ඒක අල්ටිමේට් ගෝල් එකක් අපේ ජීවිතේ තියෙනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මම 23 24 හිතාගෙන හිටියා මම කවදා හරි ලංකාව අඳුරන ගුරුවරයෙක් වෙනවා. ඒතකොට ඒක යම් තරමකට හැබෑ වුණා. හැබැයි ඒ වගේ අතලොස්සක් හැර අපි අර හිතාගෙන ඉන්න අර අපි කියන්නේ නිකන් අරුමැසි ලෝකය අපි ඉස්සරහා ජීවමාන වෙන්නේ නැහැ බොහෝ දුරට. එතකොට අර ජීවිතේ ටික ටික පරිණත වෙද්දී හැලහැප්පීම් මැද මේක අරගෙන යද්දි තේරෙනවා සමහර වෙලාවල් වල අර සර් කියපු කාරණේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළනේ යමක්ද විඳින්නේ ඒකෙන්ුත් කර්මයක් සකස් වෙනවා. ඒ වගේ මේ විඳින දේ පෙර කර්මයක විපාකයක්. එතකොට ඒක හිතද්දි හිත තනි නෑ. දැන් උදාහරණයක් මම නිතර දරුවන්ට අවවාද කරන කාරණයක් දැන් පන්තිවල ඉන්නකොට ඉස්කෝලේ ඉන්නකොට එළියට ගියාම සමාජයට ගියාම ළමයින්ගේ ප්‍රේම සම්බන්ධතා එහෙම ඇති වෙනවනේ. ඊට පස්සේ මේ දේ වගේ ගොඩ විඳවනකොට සමහර අයගේ ඒ ප්‍රේම සම්බන්ධතා කැඩෙනවා. සමහර ලාවට තමන් විභාගෙ ලියන්න ඕන නම් නැතිනකොට අම්මා නැති වෙනවා. තාත්තා නැති වෙනවා. දැන් අර මල්ලියාවේ මගේ ජීවිතේ මොනවා හරි ලොකු දෙයක් තිබ්බද කියලා. ඒතර මගේ ජීවිතේ ඇත්තට මෙහෙම ලොකු දරුණු ගණේ කටුක අත්දැකීමක් කියලා දෙයක් කියන්න විස්තර කරන්න මට එකක් නැහැ. ඇත්ත කතාව. නමුත් අපේ ජීවිතවලට තාපු යම් සිත් බිඳවීම් වියෝවීම් ප්‍රශ්නවලදී අර මේක මගේ විපාකයක් නේද? දීර්ඝ සසරක මට මේ වගේ කොච්චර වෙලා ඇද්ද? මම මේ විදිහටම දිගට ගියොත් මට මේක නැවතීමක් නෑ නේද කියලා වගේ කාරණා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිතන්න ගන්නකොට යම් විදිහකට හිත අන්තිමේ අර දුක තුනී වෙනවා. සහනයක් ලැබෙනවා. සහනයක් එනවා. ඊට පස්සේ දැනෙනවා මේක මේ දිග සසරක ගමනක් කියලා. එතකොට මම ඒකයි නිතර අපේ දරුවන්ට කියන්නේ මේක ජීවිතේ මේ අපේ ජීවිතය ගැන එක නැවතුම් පළක් විතරයි. මේක එක නැවතුම් පළක්. මේක ඇතුලේ වෙන ගොඩාක් කලබගෑනි ප්‍රශ්න ඒ දේවල් වල තෙරපි ඉන්නකොට අපිට ඔන්න ඔය කාරණේ හිතන්න පුළුවන් වුණොත් බොහෝ සහනයක් ලැබෙනවා. ඉතින් අර ඒකයි දැන් මේ කාලය මල්ලි ප්‍රශ්න යොමු කරපු එක මම අවස්ථාවක් කරගෙනම කියන්න. යම් කෙනෙක් මේ ධර්මයට ගරහනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට ගරහනවා නම් ඒක ආගමක ජාතියක ප්‍රශ්නයක් නෙවෙයි මම කියන්නේ. යම් කෙනෙක් හේතු රහිතව මේකට ගරහනවා නම් ඒ කරන්නේ තවත් කෙනෙක් සැනසෙන්න භාවිතා කරන දෙයක් එයාගෙන් උදුරගන්නේ. හිතන්න කෙනෙක් මැරෙන්න සියදිවි හානි කරගන්න යනකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේ සිහි කළ තමන්ගේ ජීවිතේ රැකගන්න පැත්තට එයා හිත හදා ගන්නවා නම් යම් කෙනෙක් මේ ධර්මයට ගරහනවා කියන්නේ මොකක්ද? එයා ව්‍යංගයෙන් එක්ක වක්‍රාකාරව කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්ත්වෙට පත් කරනවා. ඒ නිසායි මම මේ ඉස්සසගේ වගේ දැන් ඇත්තටම මේ අපි ජ්‍යෙෂ්ඨ ගුරුවරයන්නේ. දැන් මෙතන මේ වාඩිලා ඉන්න හැමෝගෙම දානශ කුමාරලගේ අපි කට්ටියගෙම තිස්සසලා කියන්නේ පරමාදර්ශී චරිත. අපේ රෝල් මොඩල්ස් තා. ඉතින් ඇත්තටම සර්ලා පන්තිවල ගුණධර්ම කියලා දීලා දරුවන්ට කරන උපකාරය රටක් වටින්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා තිස්සසලා ඊළඟට මේ වගේ ඔය දරුවන්ට ගුණධර්ම කියලා දෙන දරුවන්ගේ අනාගතය ගැන හිතන. දරුවන්ට යම් විදිහකට අසරණ වෙනකොට ජීවිත අසරණ වෙනකොට වැටෙන වෙලාවට නැගිටගෙන ආපහු උඩට එන්න උපදෙස් දෙන ගුරුවරුන්ට ස්තුතියක් කරන්න, උපහාරයක් කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. අපි අර මුතුගල සර්ගෙන් තිස්ස සර්ගෙන් අපි අර ගොඩක් සර්ලගෙන් දැකපු දේ තමයි අර විෂය සහසම්බන්ධ කරුණු වගේම විෂය බාහිරව තමන්ගේ දරුවන්ට ජීවත් වෙන්න පාඩම උගන්වනවා. ජීවත් වෙන හැටි උගන්වපු ගුරුවරු නිසාවෙන් තමයි මේ ගුරුවරු ගුරුතරු බවට පත් වෙලා තියෙන්නේ බාලමහලු කුඩා මේ සියලු දෙනා අතරදී සමාජ මාධ්‍ය සහ ඊතනින් පරිබාහිර මාධ්‍ය ඔස්සේ. ඉතින් ප්‍රතික්ෂේප වීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජීවිතේ ගොඩනගා ගන්න තියෙන හොඳම පන්නරයක්. සුජිත් සර් ජීවිතේ ප්‍රතික්ෂේප කිරීම වලට ලක් වෙලා තියෙනවද? ඒ ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප වීම තුලින් ජීවිතේ ගොඩනගා ගත්තේ කොහොමද? මම එකපාරටම ප්‍රතික්ෂේප වීම කිව්වහම මට මහා ගොඩක් මතකෙට එනවා. සාමාන්‍යයෙන් මම පන්තියකදී කියන්නේ නැති දෙයක් මෙතෙන්ද කිව්වට කමක් නැහැ කියලා හිතනවා. මම පන්තියේදී නම් මේ වගේ දේවල් මම කියන්නේ නැහැ ළමයින්ට. ළමයින්ට මම කියනවා ප්‍රතික්ෂේප වීම මට වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. මම මේ වගේ දේවල් මම අත්දැකීම් බෙදා ගන්නවා ළමයි එක්ක. නමුත් මට ආදර සම්බන්ධතාවලදී මට ප්‍රතික්ෂේප වීම දරුණුවට දැනෙච්ච අවස්ථා තිබ්බා. ඒ කියන්නේ මම කැම්පස් යන කාලේ මං යාළුවා හිටපු ගෑනු ළමයාගේ ගෙදරින් මට අකමැති වුණා. මොකද හේතුව මම හිටියේ ගොඩක් බිඳුවේ නෙමෙයි. මං හිටියේ රිනසක්.
කියන්නේ මම ගෙවල් වල තත්ත්වය ඉතාම අඩු මට්ටම් වල තිබුණේ. ඒවත් එක්ක මම ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් වුණාට මට මුදල්ම අතින් මට එම ලොකු මේකක් තිබුණේ නැහැ. හැබැයි මම ඒතකොටත් පන්ති කරමින් හිටියේ. ඊට පස්සේ කොහොම හරි ඒත් එක්ක ලොකු ඒ කියන්නේ මම එතනින් ඇත්තටම ලොකු පන්නරයක් ගත්තා. ඒක එකක්. ඊළඟට සමහර ලාවට අපි ගම්වලින් ආපු නිසා සමහර මිනිස්සු අපිට සැලකුවේ මේ නිකන් බල්ල බලලුන්ට වගේ. සමහර ලාවට ගණන් ගන්නේ නැහැ ගියාම කතා කරන්නේ නැහැ ගණන් ගන්නේ නැහැ. ඒ වගේ අවස්ථා ඕන තරම් මගේ ජීවිතේ වෙලා තිබ්බා. එතකොට ඒ වගේම තමයි අපේ ජීවිතය අපි ඉහළට ගිහිල්ලා පෙන්නකොට හරි අපි මොන කෙනෙක් ප්‍රතික්ෂේප කරත් කොතැනද ප්‍රතික්ෂේප කරත් අපි ජීවිතේ ඉහළට නැගලා පෙන්වන එක තමයි එකම දේ. එතකොට ඒකෙදී අපි කවුරුත් තලාපෙලා දාන්න හෝ කාටවත් වෛර කරන්න හෝ කෙනෙක් අපහසුතාවපත් කරන්න එහෙම නෙමෙයි. අපි පුළුවන් තරම් එයාටත් හොඳ කරලා අපිත් දියුණු ලබන්න. ඒතකොට අපි දියුණු වෙන්න හොඳට උඩට නගින්න අවස්ථාවක් කරගන්න අපිට අපිව කවුරු හරි ප්‍රතික්ෂේප කරපු එක. ඒතකොට අපි ඒක ගැන හිතලා අපි කරන්නේ වැටෙන එක නෙවෙයි. අපි පුළුවන් තරම් ඉහළට නගින්න උත්සාහ කරන එක තමයි කරන්නේ. ඒක තමයි මම නම් කරේ ඇත්තට. මට ඒක මං ස්තුතිවන්ත වෙනවා. මා ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ට. මොකද මං ඒ මිනිස්සුත් ඉඳලා අද මෙතන ඉන්නේ. මං ඒ වෙනුවෙන් වැඩ කළා තමයි මෙතන ඉන්නේ. කවදා හරි දවසක මම මෙහෙම වෙලා පෙන්නනවා කියන එක මගේ ඔළුවේ තිබුණා. හැබැයි අදටත් මං කාටවත් වෛර කරන්න තරහක් නෑ. අදටත් නෑ. ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කිරීම ජීවිතේ බිඳ වැටීම එක්කල ජීවිතේ ජයගත්ත මිනිස්සු තමන්ගේ ජීවිතේ දිහා තමන්ගේ අතීතයේ දිහා හැරලා බලපුවාම තමන්ගේ ගමන එන්න කාපු කට්ට හරිම සුන්දරයි කියලා දැනෙනවා. ඒ නිසා තමයි අපි හරිම ආසාවෙන් මේ වගේ පුද්ගලයන්ගේ ඒ වගේ චරිතවල ඒ වගේ කතා කියවන්නේ කරන්නේ. ඉතින් මේ අපේ මහේෂ් ටියුෂන් පටන් ගත්තම කාලේ තාප්පවල පෝස්ටර් අතින් මැඳගෙන යාළුවොත් එක්ක රෑලි වෙනකන් නිදිමරාගෙන තමන්ගේ පෝස්ටරේ අලෝගත්ත කාලයක් තිබ්බනේ. ඔව් මල්ලි දැන් කැම්පස් එකේ යද්දිම මම හිතුවා දැන් මම කොහොම හරි මේ ගොඩ එන්නේ ටියුෂන් වලින්ම තමයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් පන්තියක් පටන් ගන්න තැනකුත් නැහැ. මම ওই නාරම්මල ක්ලාස් එක පටන් ගත්තා. ඒ කාලේ ළමයි 6ක් අතක් හිටියා. නමුත් ඒකෙන් 3ක් 4ක්ම ෆ්‍රී කාඩ්. මොකද මේ යාළුවන්ගේ නංගිලා මල්ලට වැදලා වගේ තමයි ගෙන්න ගත්තේ. ඉතින් මේ ඊට පස්සේ දැන් ළමයි ඔච්චර මයින්නේ වැඩි වෙන්නෙත් නැහැ දැන් මාර වැඩේ. ඊට පස්සේ මේ පෝස්ටරයක් දැන් print කරත් තින් රුපියල් 3000කට අඩුම යනවා. දැන් print කරන්න සල්ලිත් නැහැ. ගහගන්න විදියකුත් නැහැ, වාහනයකුත් නැහැ. ඊට පස්සේ මේ කැම්පස් එකේ අපි යාළුවෝ ටික එකතු වෙලා අර අතින් ලියන පෝස්ටර් ඒ ටික ලිව්වා. උදේ නම් එහෙම ඉඳලා පෝස්ටර් ගොඩක් ඉතින් අඳින්නත් බෑ. පෝස්ටර් 50ක් විතර ඇඳලා ඉතින් අපි ළමයි 50ක් විතර ඒ කියලා හිතනවා දැන්. එහෙම ඉතලා මේ දැන් ඊට පස්සේ අලවන්න යන්න දෙකුත් නැහැ. ඊට පස්සේ අපේ ගමේ හිටියා මේ ෆ්‍රී කාඩ් දීපු නංගිගෙන. ඉතින් එයාගේ තාත්තලා ලෑම් මාස්ටර්යක් තිබ්බා. ඉතින් එයා කිව්වා මේ ටෙලිටෙක් ගහන්න යන්න වෙනවා කියලා. ඊට පස්සේ එයාත් ගාගත්ත අම්ම බට්ටිය බැනලා දුන්නා. ඊට පස්සේ අපි පාප්පා දන්නවත් දන්නේ නැහැ කාලා හරියට. ඉතින් කොහොම හරි කරගෙන ගිහලා අපි ඉතින් පෝස්ට් 50 ඉතින් අලවනවා දැන් ඉතින් හොද්දටම බලලා මේ අනිකා එක දැන් දැන් එක තාප්පෙන් 50 අලවනවනේ. අපි එහෙම අලවන්නේ දැන් පුළුවන් මේ ප්‍රදේශයේ සෑහෙන්න මලවලා පාන්දර 3-4 වගේ නිකන් අලවන පෝස්ට් 50. අලවලා අර නයිට් කඩේකින් මේ ඔත්තුවක් එම කාලා එනකොට හොඳම සිද්ධිය කියන්නේ අර ඒ කාලේ දෙවන්ත චරිත තියෙනවනේ. ඒ කට්ටිය 1000ක් විතර ගහලා එකක්වත් අපේක නැහැ ඉතින් මාරු දුකයි ඒ කාලේ. එහෙම පටන් ගත්ත ගමනක් තමයි අද වෙද්දී මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේද සර්? එතකොට මේ සාමාන්‍යයෙන් අපි කොහේ කොතන ගමනක් ගියත් ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි අපි අර කතාවට කියනවා ලංකාවේ මිනිස්සු කියලා නෑ. ලෝකේ කොතනක් තියෙනවා සාර්ථක වෙන මිනිහෙක්ට මිනිස්සෙක්ට කකුලෙන් අදිනවා, බාධා කරනවා. අනුෂ්කා ඉන්දුනිල් සර් ටියුෂන් ශාස්ත්‍රයේ මේ වගේ දුර ගමනක් එද්දී ඒ වගේ කකුලෙන් ඇදපු, වට්ටපු මිනිස්සු හිටියේ නැද්ද සහ ඒ අවස්ථාවවලදී ගත ක්‍රියාමාර්ග මොනවා වගේද? එහෙම සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒකේ උච්චම අවස්ථාව මම මගේ ටියුෂන් වකවානුව ගැන කිව්වොත් 2016 වගේ 2016-15 කාල සීමාවේ. උතර ඒ කාලේ තමයි මම ගොඩක් ටියුෂන් එකේ ජනප්‍රිය වුණේ. මම අම්බලන්ගොඩ මුලින්ම පන්ති කරේ. ඒකට එහෙම ඉඳලා මම ගාල්ල ටවුන් එකට ක්ලාස් එකකට එනවා 2016 රිවිෂන් බැච් එක. 2015 ඔක්තෝබර් 30 තමයි ඒ පන්ති පටන් ගත්තේ. 2016 බැච් එකට. ඉතින් ඕකත් එක්ක මට ළමයි කියන්නේ මම අර අම්බලන්ගොඩ පන්ති කරලා ගොඩක් ගාලෙත් මගේ නම ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඉගැන්වීම සම්බන්ධයෙන්. ඉතින් ඒකත් එක්ක ළමයි විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒකත් එක්ක බොහොම වේගයෙන් පන්ති ජනප්‍රිය වෙනවා. ඒකත් එක්ක වෙන්න ඕන මට සෑහෙන්න ප්‍රහාරයක් එල්ල වෙනවා. මම කියන්නේ මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න හැමෝම මේ වගේ කියලා. නමුත් සැලකිය යුතු පිටසක් මම හිතන්නේ අනිත් ගුරුවරුන්ටත් මේ අත්දැකීම් ඇති.
අර තරුණ වයසේ මේක ටියුෂන් එක හදාගෙන එනකොට සෑහෙන කකුලෙන් ඇදීම් අපි වටන්න වැඩ කරන ඒවා තිබුණා. මටත් ඒ වගේ විශාල අත්දැකීම් ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ කියන්නේ ඔක්කොම ඒ ජ්‍යෙෂ්ඨ ගුරුවරු විශාල ප්‍රමාණයක් රසායන විද්‍යාව ඇතුළු අනිකුත් විෂයන්ුත් එකතු වෙලා එතකොට මම බොහොම අවුරුදු 25ක වගේ තරුණයෙක්. ඉතින් ඒ ඔක්කොම එක පැත්තක් ගත්තා බහුතරේ ඒ වෙද්දි බලගතු ටියුෂන් ගුරුවරු. ඒ කියන්නේ මගේ පන්ති වලට යන්න එපා. ඒ වගේ විශාල මතවාදයක් ගියා. මම ගොඩක්ම මගෙත් එච්චර ඇත්තටම වයස හොඳ නැති වයසක් නේද එතකොට. මට ඇත්තටම ගොඩාක් ඒ මාත් ගොඩක් තරහ ගත්තා ඒ දේවල් වලදී. ගොඩක් ලොකු වාක් ප්‍රහාර එල්ල කරගත්තා ඒ පිරිස එක්ක. මට ගොඩක්ම මං දුක්ුණේ සහ කේන්ති ගත්තේ එතනදී ලොකු ප්‍රචාරයක් ඇව්වා. ඒ වෙද්දි මං කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ. ලේසි නැහැ කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරට එන එක බැච් මිස් වෙන්නේ නැතුව. මොකද අපේ බැච් එකේ 200ක් හිටියේ ලංකාවේ හොඳම 200 තමයි කොළඹ වෛද්‍ය පීඨයට ගන්නෙ. ඉතින් ඒකිනුත් 8 දෙනෙක් ඒ වෙද්දි බැච් මිස් වෙලා. අපේ බැච් එකේ 200. ඉතින් මං අර මේ ක්ලාස් උත් කරන ගමන් බැච් මිස් නොවි ෆයිනල් එක දක්වා ඒ එක්සෑම් ටික කොහොම හරි ගොඩ දාගෙන සමහර විභාග මන් දෙතුන් පාර ලියලා පාස් වුණා. කොහොම හරි අපේ බැච් එකත් එක්කම මම අවසන් වසර වෙනකන් මගේ අධ්‍යාපනයේ ටියුෂන් එකත් එක්ක සමගාමීව කරගෙන ගියා. ඉතින් ඒ විද්‍ය අර මම සෙකන්ඩ් ඉයර් එකේදී වෛද්‍ය පීඨයෙන් අයින් කරපු කෙනෙක් කියලා ලොකු ප්‍රචාරයක් ඒ කාලේ ගියා ගාල්ලේ. ඒකත් එක්ක ඒ වගේ නොයෙකුත් ප්‍රහාර එල්ල වුණා. ඉතින් කොහොම හරි අන්තිමේදී මං අර මගේ වයසත් එක්ක වෙනදී මං දැන් ඉන්න මනසේ නෙමෙයි එතකොට නම් හිටියේ මං ගොඩාක් මාත් ටිකක් තරහ යන වැඩි එතකොට. ඒකත් එක්ක කොහොම හරි මං ඒවට උත්තර දුන්නා. හැම දෙයකටම උත්තර දීලා මං ක්‍රියාවෙන් කරලා පෙන්නුවා මං දෙයක්. කොහොම හරි ඒ වෙද්දි ගාල්ල දිස්ත්‍රික්කයේ රසායන විද්‍යාව පස්චයි ළමයින්ගෙන් සමත් වුණේ 53ක් වගේ. මට ඕන වුණා මේක දෙයක් කරලා පෙන්නන්න. නෑ ඔයගොල්ලෝ කියන දෙයට මං උත්තරයක් දෙන්නම් කියලා කොහොම හරි මට පුළුවන්කම ලැබුණා. 2016 මගේ පළවෙනි තියරි බැච් එක. ඊට පස්සේ අවුරුදු 3ක් විතර යද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ රසායන විද්‍යාව සමත් ප්‍රතිශතය එනවා 75%කට. ඒකත් එක්ක මං ගොඩක් මගේ කැපකිරීමත් ඒකට ගොඩක් උදව්වක් වුණා. මම ඒ විදිහෙන් මහන්සි වුණා සටන් කරා. ඉතින් ඇත්තටම අනිත් ගුරුවරුන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. දැන් මම නම් කියන්නේ මට වෙච්ච දේවල් මම කැමති නෑ අනාගතේ දැන් තරුණ අය එනවා මේ ටියුෂන් ශේෂ්ත්‍රයට අවුරුදු 20 25 කට්ටිය. මම නම් කියන්නේ ඇත්තටම අපි අතහිත දෙන්න ඕනේ. මොකද මේකේ අපි විතරක් ඉඳලා හරියන්නේ නැහැ. කාලයක් එනකොට මේවට අලුත් පරපුරක් එනවා. ඒකත් එක්ක මම නම් මගේ අදහස වෙන්නේ මේ ටියුෂන් ශේෂ්ත්‍රයට තවත් අපටත් වඩා තරුණ අය ඉස්සරහට එන්න ඕනේ. ඒ නායට අපි සපෝට් එකක් දෙන්න ඕනේ කියන එක මගේ ඔයාට මුලින්ම වගේ අහුවනේ පන්ති නවත්තන එක ගැන. ඒ අතර මම දැන් මගේ 2023 බැච් එකේ පන්ති මම මගේම පන්තියේ ගාල්ලේ මගේ නාමල් අමිල කියලා මගේ ගෝලෙක්ට මම බාර දුන්නා. ගෝලයා තමයි ඒ අලුත් පන්ති ඉඳන් කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ මම හිතනවා ඉතින් අලුත් අයටත් අපිම වුණත් අපේම විෂයට වුණත් chance එකක් දෙන එක හොඳයි. නැත්තම් මේක අපෙන් පස්සේ නැති වෙලා යනවනේ මේ අපේ මේ කියන්නේ ක්‍රමවේද මේ අපි කරගෙන යනවා නම් අපි ළමයි මේ බැරි ළමයිව පාස් කරන්න ඒ යන සිස්ටම් එකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට ගෙනියන්න අනිවාර්යයෙන්ම අලුත් ජෙනරේෂන් එකකට අපි මේක chance එක දෙන්න ඕනේ. ඉතින් මට නම් එහෙම chance එකක් ලැබුණේ නැහැ. මම ළමයි 4න් ටියුෂන් පටන් ගන්නකොට කිසිම ගුරුවරයෙක් මාව නිර්දේශ කරේවත් කිසිම සහායක් දීලා නෙමෙයි ළමයි 1000ක සීමාවකට මම උගන්වන්න ආවේ. නමුත් මම ඒ දේ අනාගත පරපුරට කරනවට කැමති නෑ. මම නම් කියන්නේ පුළුවන් තරම් අලුත් අයට එන්න. දැන් විශ්වවිද්‍යාලේ අපි ඒ දවස්වල කැම්පස් ඉන්න ගමන් පන්ති කරා වගේ ඒ අලුත් අයට එන්න අපි ඉඩ දෙන්න කියන එක තමයි ඒ කකුලෙන් ඇදපු අයට මට අද මම දෙන උත්තරය. මම එහෙම කරන්නේ නෑ. මම පුළුවන් තරම් අලුත් අයට මගේ විෂය සහ අනිකුත් විෂයන් හැම දෙයකදීම අලුත් අයට තරුණ පිරිස වලට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන මතය තමයි මම නම් ඉන්නේ. ඒ කරුණු කාරණා එක්කලා අපි දැන් ලෑස්ති මේ අපේ ආදරණීය ගුරු තරුත් එක්කලා කාලීන තොරතුරුත් එක්කලා උන්ගේ අදහස් එකට ගලපලා ප්‍රශ්න ටිකක් මෙන්න මෙහෙම අහන්න. දැන් අර අපි දන්න කාරණාවක් තමයි සියලුම මිනිස්සුયો දේශපාලනිකයි. එතකොට මේ දේශපාලනයෙන් මිදිලා ඉන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තිස්සස කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් නේ. එතකොට සර්ගේ ඕඩියන්ස් එක හරි පුළුල් පරාසයක විහිදිලා තියෙනවා. එතකොට දැන් අර අපි පහුගිය දේශපාලනික ඉතිහාසය ඇතුලේ ගත්තාම ටියුෂන් ශාස්ත්‍රයෙන් තමන්ගේ නම හදාගත්තු ගුරුවරු ගුරු චරිත දේශපාලනයට ඇවිල්ලා යම් යම් ප්‍රශ්නගත තත්ත්වවලටපත් වුණා ඉතිහාසය ඇතුළතින්. එතකොට සර් කොහොමද විශ්වාස කරන්නේ සහ දකින්නේ ටියුෂන් ශාස්ත්‍රයෙන් ගුරුවරේ දේශපාලනයට එන එක හොඳයිද එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් දේශපාලන කරුණු කාරණා වලට සම්බන්ධ වෙන එක හොඳයිද යහපත් දේශපාලනික රටක් සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා? මෙහෙමයි මල්ලි දැන් ඇත්තම කියනවා නම් දැන් මේ තියෙන මේ ලංකාවේ පරිපාලන ව්‍යුහය හැදිලා තියෙන
ප්‍රාදේශ සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මේ හැම එකකම ගත්තොත් මේ අපි දකිනවනේ මේවා යන යම්කිසි ආකෘතියක් නැත්නම් යම්කිසි සිස්ටම් එකක් මම ගියත් ඕකම තමයි වෙන්නේ. ඒ කියන්නේ මම කොච්චර මෙතෙන්දි කතා කළත් දැන් මට කියන්න මේ පාර්ලිමේන්තුවේ නැද්ද උගත් බුද්ධිමත් රට ගැන හිතන අය එක්කෙනෙක්වත් නැද්ද? ඉන්නවා. නමුත් උන්ගේ හඬ පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ මේ බලය තියෙන්නේ සීමිත පිරිසක් තුල පමණයි. ඒ අය ගන්න තීරණ වලට හා කිව්වොත් කාලයක් තුල ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැහැ කිව්වොත් ගෙදර යන්න පුළුවන්. මම ගියත් ඕක තමයි වෙන්නේ. ඒ නිසා අපේ රටේ පාර්ලිමේන්තුවේ දැන් අපි පාර්ලිමේන්තුවේ කවුරුත් තෝරාගන්නකොට මේ එයා පාර්ලිමේන්තුවේ සක්‍රියතාවය කොච්චරක්ද? කොච්චර දවස් ගාණක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවද? කොච්චර මිනිස්සුගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා තියෙනවද කියලා පාර්ලිමේන්තුවේ රිපෝට් එකක් ගන්න පුළුවන්. එහෙම රිපෝට් එකක් අරන් බැලුවොත් එහෙම ඒ ඊළඟ පාර්ලිමේන්තුවේදී සමහර අය ඒ අය නැහැ. ඒ කියන්නේ සක්‍රියව වැඩ කරපු සමහර අය එහෙම යන්නේ නැහැ. ඒ නිසා මේ මෙතන තියෙන්නේ අර මට කියන්න තියෙන්නේ මෙතන තියෙන්නේ ඇත්තටම කියනවා නම් හරි මජර සිස්ටම් එකක් මේක ලංකාවට නිදහස ලැබුණු දවසේ ඉඳන් හැදිලා තියෙන මේ සිස්ටම් එකේ මේ ආකෘතියක් තියෙන්නේ මොඩල් එකක්. මේ මොඩල් එක ඇතුළට මොන ප්‍රඥාවන්තයා ගියත් බවුන්ට ඒක කරගන්න බෑ. ඒ නිසා මේ මුළු ආකෘතියම වෙනස් කරන්නේ නැතුව මේ මෙතෙන්ට ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද මිනිස්සුයි එතකොට රාජ්‍ය නිලධාරීන් දේශපාලනයි ඔක්කොම යම්කිසි රටාවකට හැඩ ගැහිලා තියෙනවා. දැන් මම ගත්තොත් එහෙම මම සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ ඕනම කෙනෙක් යම්කිසි කෙනෙකුට දේශපාලඥයෙකුට උදව් කරන්නේ තමන්ගේ ළමයි ඉස්කෝලේට දාගන්න. ගමේ පාරට තාක්ෂා ගන්න. ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙමින් සමස්ත ජාතික වැඩපිළිවෙලකට ඡන්ද දුන්නත් දෙනවද මිනිස්සු? එහෙම දෙනවා ඇති 10%ක්. එහෙම දෙනවා ඇත්තේ අර මේ රටේ අර තරුණ පරම්පරාව කියන්නේ අලුතින්ම ඡන්දෙට එන අය. හැබැයි මෝරපු අය තම තමන්ගේ බලාපොරොත්තු වලට තමයි ජාතික ප්‍රතිපත්තියකට ඡන්දයක් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තියෙන ක්‍රමවේදය මේ තියෙන දේශපාලන ආකෘතිය ඇතුලේ නම් ගුරුවරයෙක් ඒකට ගියොත් වෙන්නේ ඒ ගුරුවරයාගේ තිබුණු තත්ත්වේ නැති වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා හොඳයි ගුරුවරයෙක් විදිහට ඉන්න එක. කවදා හෝ දවසක මේ මුළු මහත් සමාජ ක්‍රමය තුළම මේ දේශපාලන සන්දර්භයම වෙනස් කරගන්න පුළුවන් නම් අපිට මීට වැඩිය හොඳ සාධනීය මට්ටමකට අන්න එතකොට ඒ වෙනුවෙන් ගුරුවරු සියලු දෙනාම එකට එකතු වෙලා මේ ක්‍රමවේදයේ වෙනසක් හදාගන්න කතිකාවතක් ඇති කරගන්නවා නම් හොඳයි. එහෙම නැතුව මේ පවතින ආකෘතිය ඇතුළට අපි තනි පුජ්‍යලෝ විදිහට ගිහිල්ලා නම් මේකෙන් කිසිම රටට වැඩක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර එකට එක ශාස්ත්‍රයේ වැඩ කරන කට්ටියට ටිකක් එකට වැඩ කරන්න අමාරුයිනේ. නමුත් අර ප්‍රවීණයොත් එක්කලා නවීනව වැඩ කරද්දී ඒකට මුහු වුණාම හරි ලස්සන අත්දැකීම් ගොඩක් එකතු කරගන්න පුළුවන් ඒ ශාස්ත්‍රය ඇතුලේ. එතකොට දැන් මෙතන ඉන්නේ මේ බයෝ වලින් ජීව විද්‍යාවේ බ්‍රෑන්ඩ් නේම් දෙකක්. එතකොට ලංකාවේ ප්‍රවීණතම ජනප්‍රියම ගුරුවරු දෙන්නේ. එතනින් තිස්සස ප්‍රවීණයි ඊට මං කියන්නේ මුදුගල සර් ප්‍රවීණයි නෙමෙයි කියලා නෙමෙයි මුදුගල සර් ප්‍රවීණයි. නමුත් අර පසු කාලීනවනේ ශාස්ත්‍රයට එන්නේ. එතකොට දැන් මේ එක ශාස්ත්‍රය ඇතුලේ දෙන්නේ කිසි තරංගයක් ඇති වෙනවනේ මුදුගල සර්. එතකොට මේ තරංගය ඇති වෙද්දී තිස්ස සර්ව දකින්නේ අභියෝගයක් විදිහටද එහෙම නැත්නම් ආදර්ශයක් විදිහටද? මල්ලි දැන් මම මෙතනින් මෙහෙම කතාව පටන් ගන්නවා. දැන් මම 2008 උසස් පෙළ ලියපු කෙනෙක්. එතකොට මගේ වයස අවුරුදු 32යි. මම 36ගේ වයස කියන්නේ නැහැ. හැබැයි මේ මගේ වයසයි 36ගේ වයසයි ගත්තාම වයසින්වත් මට සර්ව සමාන කරන්න බෑ. ඒ කියන්නේ වයසින්වත් මාව සර්ට සමාන කරන්න බෑ. එතකොට මල්ලි මේ ජීවිත අත්දැකීම් කියන ඒවා අපිට ලැබෙන්නේ දැන් අවුරුද්දෙන් අවුරුද්ද අපි වයසට යනකොට ලැබෙන ජීවිත අත්දැකීම් අපිට සල්ලි දීලා ගන්න බෑ. ළමයි එක්ක එකතු වෙලා ගන්න අත්දැකීම් අපිට සල්ලි දීලා ගන්න බෑ. එතකොට සර්ගේ ප්‍රවීණත්වය කියන එක සර්ගේ ජ්‍යෙෂ්ඨත්වය කියන එක මට කවදාකවත් සල්ලි දීලා ගන්න බෑ. ඉතින් මම අනිත් එක ඒක ඉගෙන ගන්න කොහෙන් හරි ගිහිල්ලා පාඨමාලාවක ඉගෙන ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි ජීවිත අත්දැකීම් කියන එක. මම තිස්සසව සලකන්නේ අපේ ජීවිතවලට ලැබුණ මහා ආදර්ශයක් විදියට. නැතුව මේ අභියෝගයක් ඊළඟට වෙන තරංගයක් එහෙම දෙයක් නෙමෙයි. ඉතින් ඔතන අර මෙහෙම එකක් තියෙන දැන් එකම විෂය. එතකොට එකම විෂය වගේ වෙනකොට මිනිස්සු දකිනවා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ දෙන්න අතර මොකක් හරි නිකන් තරංගයක් ඇති. තිස්ස සර්ට වඩා මුතුගල සර් යන්න දඟලනවා ඇති. මුතුගල සර්ට වඩා ඔහොම ඒගොල්ලෝ තමයි මේ තරංගය හදන්නේ. නමුත් මම අදටත් තිස්ස සර් කියලා කියන්නේ මගේ ජීවිතේ මම දකින මගේ ක්ෂේත්‍රය ඇතුලේ මගේ වීරයෙක්.
එතකොට තිස්සසට මගේ හිතේ තියෙන තැන තිස්සසට මගේ හිතේ තියෙන ගෞරවය මම දන්නවා හොඳට. එතකොට මම තිස්සසගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමති කෙනෙක්. මිස තිස්සස මගෙන් අවවාද අනුශාසනා ලබන්න ඕන කෙනෙක් නෙමෙයි. ඉතින් මම ඒ නිසා නිතරම හිතන්නේ සර් මට ආදර්ශයක්. මිස එහෙම අභියෝග ඊළඟට තරඟ වගේ එහෙම යෙදුම් නෙමෙයි. සර් කියන්නේ අපිට ලොකු ආදර්ශයක්. ඒක මං හිතන්නේ මං විතරක් නෙමෙයි අපේ මේ සුනිත් අයියලා, මහේෂ් අයියලා වගේම අනුෂ් කුමාරලා අපි කට්ටියට. සර් කියන්නේ අපිට ලොකු ආදර්ශයක්. අර කපුවේ සින්දුවකුත් තියෙන ලබන්දා අපි කඳුනම උණුන් පරයා නැගෙන. අනිවාර්යයෙන් ඒ අර ඒ බැඳීම එක්කලා ඒ ගරු කිරීම අන්‍යෝන්‍ය අවබෝධයත් එක්කලා තමයි මේ දරුවන්ට ජීවිතයේ පාඩම කියා දෙන ගමන් තමන්ගේ ශ්‍රේෂ්ඨය තමන්ගේ වෘත්තිය මේ විදිහට සාර්ථකව කරගෙන යන්නේ. ඉතින් අර අපි විශේෂයෙන්ම පාසල් ගුරුවරුන් චෝදනා කරන කාරණාව තමයි අපිට මේ ළමයි 50කට 40කට විනාඩි 40ක පීරියඩ් එකක් ඇතුලේ විෂයක් උගන්ව ගන්න බෑ. නමුත් මේ ටියුෂන් ශාස්ත්‍රය ඇතුලේ ළමයි 1000කට 2000කට බෑ 7ක් 8ක් එකට උගන්වනවා. කොහොමද අනුෂ්ක සර් මේක කරන්නේ? ඒක මම හිතන්නේ ඕක සමාජය විසින් හදන ප්‍රශ්නයක්. මම හිතන්නේ පාසල් ගුරුවරුත් එහෙම අර විනාඩි 40ක් ඒ ප්‍රමාණය උගන්වන එක අපහසුයි කියනවා කියලා. ඒක ටියුෂන් පන්ති වල දකින්නවනේ සමහරක් රිවිෂන් ක්ලාස් එහෙම දවසම තියෙනවා. ඇත්තටම මමත් නිර්දේශ කරන්නේ නැහැ. මමත් හිතන්නේ මම හිතන්නේ අනිත් සර්ලත් එකඟ ඇති. එහෙම දවසම එක දිගට උදේ 8ට පටන් ගත්තොත් 5 විතර වෙනකම් පන්තික උගන්වන එක ඒ ළමයින්ට මනසට ටිකක් වැඩි. මොකද පැය 5ක් 6ක් උදේ 8ට පටන් ගන්න රිවිෂන් ක්ලාස් එක සාමාන්‍යයෙන් 2 වෙනකම් ඕනම ගුරුවරයෙක් උගන්වනවා. ඉතින් ඒක අපි මැද පොඩි විවේකයක් ගන්නවා. නමුත් අර ළමයින්ට එක දිගට වැඩ කරන්න ඒ පුහුණුවක් දෙන්න ඕනේ. මොකද නැත්තම් විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ පැය 3ක් එක දිගට ඉඳලා ලියන්න ඕනේ. ටෙස්ට් පේපර් එකනම් පැය 2ක්. ඉතින් මේ විදිහට ඒ හැඩ ගැසීමත් ඒ දැරීමේ හැකියාව වැඩි කිරීමත් අවශ්‍යයි. අනිත් එක පොඩි දෙයක් මම එකතු කරන්නම්. මම හිතන්නේ අනිත් අයත් එකඟ වෙයි. ඔය දැන් අපේ සමාජයෙන් ඇහෙනවනේ මේ ළමයි 2-3000කට උගන්වනවා පන්තියේ කියලා. එහෙම නෑ නේද ඇත්තටම. ළමයි 800ක් 1000ක් නේද? උපරිම වුණොත් ළමයි 1000ක් ඉන්නේ. හරියට හරි. හැබැයි අර එළියෙන් බලන් ඉන්න කෙනාට තියෙන ඕක ගන්න. වෙරුමටෙන් දැක්කහම නෑ 1000 දැක්කහම අර ලොකු ගාණක් වගේනේ පේන්නේ. ඔව් ඒක තමයි. ගෝල් එකක ළමයි 4500ක් වාඩි වුණාත් ඉතින් 1000ක පේනවත් කියනවා. ඒක ලංකාවේ තියෙන ටියුෂන් හෝල් බැලුවස්ත ළමයි 1000කට දාන්න පුළුවන් හෝල් සීමිතයි. නෑ. මම හිතන්නේ ඒක අර සමාජයෙන් එහෙම අර පන්තියක් ක්ලාසයක් ඉවර ඇරලා යනකොට එහෙම ලොකු කවුඩ් එකක් එකටම පේනකොට හිතෙනවා මේ ළමයි 2000ක් යනවා නේද කියලා. ඉතින් ගොඩාක් වෙලාවට උපරිම තලයේ ඉතින් ගුරුවරු මෙතන ඉන්නවා. විශාල මේ ප්‍රමාණය ළමයින්ට උගන්වන ඉතින් කවුරුත් ඔන්න සාක්ෂි දරාවි ළමයි 800ක් 1000ක් තමයි බොහෝ විට එක වතාවකට උගන්වන්නේ. කොහොම ගත්තත් ඔය ඩිස්ට්‍රික්ට් එක බැච් එකක් ගත්තත් අපි දැන් මම ගාල්ලේ ගැන කිව්වොත් එහෙම ගාල්ලේ කවුරුද්දක බැච් එකක කෙමිස්ට්‍රි කරන ළමයි ඔක්කොම ඉන්නේ 2000 2500ක් අතර ඔක්කොම ඩිස්ට්‍රික්ට් එකේ. ඉතින් ඩිස්ට්‍රික්ට් එකේම ඒ කියන්නේ සියලුම ගුරුවරුන් ඔක්කොම. ඉතින් ගාල්ල දිස්ත්‍රික්ක රසායන විද්‍යාව ගත්තොත් ඒකට සියලුම ගුරුවරුන්ට අපි සිද්ධාන්ත පන්තියක් ගත්තොත් තියරි ක්ලාස් එක 2000ක් 2500ක් තමයි බෙදිලා යන්නේ. ඉතින් එතකොටත් තේරෙනවා ඔය කියන්නේ 3000 ඉලක්කමක් එක ගුරුවරයෙක්ට ලැබෙන විදියක් නැහැ නේ කියන්නේ. ඔව් දැන් මේ ටියුෂන් කියන කතන්දරය මේ දවස්වල මේ ගොඩක් ඉහළින් කතා බහට ලක් වෙනවා නිදහස් අධ්‍යාපනයත් එක්කලම කොහොමත් අර එක ළඟ ළඟ යන වචනයක්නේ. ඉතින් අර ගමකින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපනයේ පලනෙලාගෙන ඇවිල්ලා රජයේ උසස් ආයතනයක සේවය කරලා ආපු මේ ටියුෂන් ශාස්ත්‍රයේම ගුරු වෘත්තිය තෝරගෙන ආපු සුජිත් සර්ගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් අර නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ප්‍රයෝජන නෙලාගෙන ජීවිතය සාර්ථක කරගත්ත පුද්ගලයෙක් විදිහට ටියුෂන් ශාස්ත්‍රය නිදහස් අධ්‍යාපනයේ ඇතුලේ ඊට සමගාමීව තියෙන්නම ඕනද? බොහොම බැලරුම් ප්‍රශ්නයක් මම ඇහුවේ. කියන්නේ ඔක සමාජයේ ලොකු කතිකාවතක් ඇති කරන ප්‍රශ්නයක් ඇත්තටම. මම පුද්ගලිකව දකින දේ මම පැහැදිලි කරන්නම්. ඒක මගේ මතය. අපි මම නිදහස් අධ්‍යාපනය තුළින් තමයි මම එළියට එන්නේ. මම ටියුෂන් කියන දේ මම අත්දකින්නේ 11 වසරේදී විතර. එතකොට ඒ ලෙවල් වලදී ඇත්තටම අපි ටියුෂන් වලින්ම තමයි මාතෘ ප්‍රදේශයේ ඇවිල්ලා අපි මාතෘ ප්‍රදේශයේ ටියුෂන් වලින්ම තමයි අපි ගොඩ ගියේ. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ගත්තොත් ඒ ලෙවල් මං ඒ ලෙවල් කරේ 2004 දී වගේ. එතකොට ඒ කාලේදී අපේ පාසල් අධ්‍යාපනය තුළ අපිට ලොකු මේ පහසුකම් තිබුණේ නැහැ. විද්‍යාගාර පහසුකම් නැහැ, ගුරුවරු නැහැ, ගුරුවරු අඩුයි. ඉතින් ඒ කාලේදී අත්‍තරම ටියුෂන් එක නොතිබුණා නම් මම සමහර විට මේ තත්ත්වෙ නොඉන්න තිබුණා. එතකොට දැන් අපි බලන්න ඕනෝක මේ පටු සීමාවක ඉඳගෙන ටියුෂන් තියෙන්න ඕනේ නැද්ද? නිදහස් අධ්‍යාපනය විතරක් ඇතිද කියන පටු සීමාව තුළ ඉඳගෙන නෙමෙයි.
ඇත්තටම ගත්තොත් අපි රටක් විදියට හිතුවොත් මිනිස්සු විදියට ජාතියක් විදියට හිතුවොත් අපි බලන්න ඕන ටියුෂන් එකෙන් මිනිස්සුන්ගේ සතුටට බලපෑමක් වෙනවද කියන එක. එතකොට මගේ මතය මම කියන්නේ ඒක අනිත් අයගේ මතය නොවෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා යම්කිසි බලපෑමක් වෙනවා. එතකොට ටියුෂන් එක කියන ව්‍යාපාරය නිර්මාණය වෙලා තියෙන තරංගයක්. ඒ කියන්නේ අධ්‍යාපනයට තියෙන තරංගය සහ ඉල්ලුමට අනුව සැපයීම දීම තමයි ටියුෂන් එකේ වෙන්නේ. සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් තියෙන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. විශ්වවිද්‍යාලයටත් එහෙම ගත්තත් එහෙමයි. ඉතින් ටියුෂන් එකට මේක වටා මිනිස්සු එකරාශී වෙලා තියෙන තරංගෙත් එක්ක. එතකොට ගෙදරක සමහර ළමයි මම දන්න ළමයි ඉන්නවා ටියුෂන් මහා ගොඩකට යනවා. එතකොට ඒ යන කෙනා දිහා බලලා සමහරට ඒ වියදම දරා ගන්න බැරි කෙනෙක් ඒ ගොඩටම යන්න උත්සාහ කරනවා. ඒක තමන් දැන් අපි නම් ගියේ එක විෂයකට එක පන්තියට. එතකොට එහෙම ගියාම සමහර පන්තිවල මම ප්‍රී කාර්ය. එතකොට ඒ පන්තියට ගියාම අපි ඒ වැක්කින් වැඩේ කරගත්තා. ඊට වඩා දැන් මේ නූතන සමාජයේ අපි කාලයට වඩා සෑහෙන ටියුෂන් එකට ළමයි ඒකටම යන්න ඕන කියලා සමහර විට දරා ගන්න බැරි තරම් මුදලක් ටියුෂන් එක වෙනුවෙන් වැය කරනවා. පවුලක ආදායම. එහෙම වුණාම මිනිස්සු සතුටින් ජීවත් වීමේ හැකියාව අඩු වෙනවා. මම දකින විදිහට. එතකොට අන්න එතෙන්දී මිනිස්සුන් විසින් ඒ කියන්නේ සමාජය විසින් තෝරාගත යුතුයි. මම කොහොමද ටියුෂන් එක කළමනාකරණය කරගන්න ඕනේ. නමුත් ඇත්තටම ගත්තොත් සමහර පැති ගැන ගත්තොත් විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල නගරයෙන් දුර බැහැර ප්‍රදේශවල ළමයින්ට ටියුෂන් එක කියන්නේ ආශිර්වාදය. ටියුෂන් එක නැත්නම් සමහර විට ළමයින්ට ඒක කරගන්න බැහැ. ඒකට මම කියන්නේ මේක ටියුෂන් එක ඇත්තටම අනිදාස් අධ්‍යාපනයේ සමග ටියුෂන් එක යෑම මේක ඇත්තටම සංකීර්ණ කතාවක්. ඉතින් මම දෙපැත්තම කිව්වේ ළමයින්ට මේකේ අති ප්‍රබල ප්‍රයෝජනයක් තියෙනවා. සහ එක පැත්තකින් ගත්තාම දකින අර වගේ සිද්ධිත් තියෙනවා. අර මම කිව්ව වගේ සිද්ධිත් තියෙනවා. ඉතින් මට කියන්න බෑ මේක නිදහස් අධ්‍යාපනයයි ටියුෂන් එකයි සංසන්දනය කරලා ඉවරලා මේක හොඳයි මේක නරකයි කියලා. නමුත් මම ටියුෂන් කරන ගුරුවරයෙක් විදිහට මම දකිනවා මේ අර පවුලක ආර්ථික තත්ත්වයට ටියුෂන් එකේ බලපෑමක් තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම අපිට ඒකට දෙන්න පුළුවන් විසඳුමක් නෑ. ඒක විශේෂයෙන්ම මේ මුළු සමාජගත කතා කරා සම්පූර්ණ රජයේ මැදිහත්නමක් කරේ එහෙම එකකින් තමයි අපිට විසඳුම් දෙන්න පුළුවන්. මම දකින දේ දෙපැත්තම තියෙනවා. දැන් මේ අපි ඊළඟට මහේෂ් පැත්තට හැරුණාම සර් දැන් සර් ගොඩක් අර බණ්ඩාරවෙල වගේ දුෂ්කර ටිකක් පළාත්වල තමයි ටියුෂන් ශාස්ත්‍රයේ නියලිලා ඉන්නේ. අර පහුගිය කාලේදී අර නිරූපිකාවක් කිව්වනේ බණ්ඩාරවෙල ඩොටේ කියලා. එහෙම කතාවකුත් කිව්වනේ. අපි එහෙම අපහාස කරන්නේ නැහැ මොකද ලස්සන පළාතක් බණ්ඩාරවෙල කියන්නේ. ඉතින් අර ඒ වගේ දුෂ්කර ප්‍රදේශවල ළමයි එක ගනුදෙනු කරන ගුරුවරයෙක් විදිහට දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක භෞතිකමය වශයෙන් පන්ති කරන්න බැරි වෙලා තියෙන වටපිටාවක් උඩ ඔන්ලයින් ක්‍රමයට දැන් මේ වෙද්දි පන්ති පැවැත්වෙනවා. සියලුම ගුරුවරුන් මේ මෙතන ඉන්න ගුරුතරු පොකුර සියලු දෙනාම ඔන්ලයින් පන්ති කිරීමේ කලාව ඇතුළට දැන් අනුගත වෙලා තියෙනවා. එතකොට සර් දැන් මේ වගේ ඔන්ලයින් පන්ති සංස්කෘතියක් ඇතුලේ මේක සාර්ථකව ළමයට ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙනවා. ඔමල්ලි අර ඉතලම් පොඩ්ඩක් කියන්න ඩොටේ කියන වචනේ ගැන. ඒකේ තේරුම ඇත්තටම මම නම් දන්නේ මේ ඉතින් මං හිතන්නේ ඔය ඩොටේ කියන වචනේ වදින්න දැන් ඔය ටිකක් දුෂ්කරයි කියන එකත් එක්ක වෙන්න ඕනේ. දැන් මම කලුතර රත්නපුර කරාට ඒ ඩොටේ කියලා කවුරුත් කියනවා මම අහලා නැහැ. නමුත් ඉතින් දැන් මම හිතන්නේ නිරූපිකාවක් කියවනම් එයත් දැන් මම හිතන්නේ ඩොටේ තමයි ඉන්නේ නැත්තේ. එතකොට ඇත්තටම බණ්ඩාරන බදල් පැත්තේ සාම අනුරාධපුරේ කරන නගර දෙකට තමයි මම මේ වචනේ කියනවනේ සමහරට ගැලපෙනවා කියලා යාලා කියනවා ඇත්තේ. නමුත් ඉතින් දුෂ්කර බවක් නම් තියෙනවා තමයි. නමුත් ඉතින් පහසුකම් පැත්තෙන් එහෙම වුණාට ඒකට ඇත්තට වැඩ කරද්දි මට එහෙම වෙනසක් නම් දැනෙන්නේ නැහැ. නමුත් ඉතින් දැන් අපි හදිස්සියේ ට්‍රිප් එකක් යන්න උනත් හදිස්සියේ අපිට නිමාඩුවක් හම්බුනත් ඉතින් අපි තෝරාගන්නේ ඔය ඩොටේ නගරයක් තමයි. හදිස්සියේ පොයක් ආව නම් අපි ඒත් තෝරාගන්නේ අනුරාධපුරේ වගේ පැත්තක් තමයි. ඉතින් ඒ නිසා යෝගී විශේෂත්වයක් තේරෙන්නේ නැහැ. මම ප්‍රශ්නට ආවොත් ඉතින් ඇත්තටම මේ පැතිවල තියෙන බණ්ඩාරල සහ බදුල්ල අනුරාධපුරේ වගේ පැතිවල තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිග්නල් අඩුකම තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම. ඒත් එක්කම ගොඩක් වෙලාට කතා නොකරන දැන් මේ ඔන්ලයින් එක අනිකුත් පහසුකම් පැත්තත් ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් ඔන්ලයින් ක්‍රමයක් එක්ක යාලට නිබන්ධන ලබා දීම වගේ දේවල් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඊළඟට හදිසි අපි PDF එකක් වගේ යවුවත් print out එකක්වත් ගන්න අපහසුකම් තියෙනවා.
අපි කෝරිය කරලා වගේ යවුවා වුණත් සමහර සතියක් විතර යන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා ලැබෙන්නේ ඒ වගේ ලොකු ලොකු ගැටලු තියෙනවා. ඒ හැරුණාම මට අනිකුත් දරුවගේ දක්ෂතාව පැත්තෙන් නම් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් නමුත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා අපි ලයිව් විදිහටම ඇත්තට මේ සීලම් නගරවල පන්ති පවත්වාගෙන යනවා. පුළුවන් විදිහට අපි උපරිම 100%ක් නැතත් අපි පුළුවන් උපරිමයෙන් ඒක සාර්ථකව පවත්වාගෙන යනවා. ඉතින් ඒ විදිහට දුහවිලි අපි ඔබ ආදරය කරන මේ ගුරුතරුත් එක්කලා අපි කාලීන ප්‍රශ්න ඒ වගේම ඔවුන්ගේ ජීවිතය වලින් ඔබට ගන්න තියෙන දේවල් මේ ආදී සෑහෙන දේවල් අද දවසේ අපි කතා බහ කරා. ඉතින් අපි වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපයකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ මුතුගල සර් මේ වෙලාවේ වැඩසටහනේ අවසාන වටේදී මොනවාද කියන්න තියෙන සර්ගේ අනාගත බලාපොරොත්තු ඒ වගේම මොනවාද සර්ට දරුවන්ට ඒ වගේම අපි බලන් ඉන්න දෙමව්පියන්ට වැඩිහිටියන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? මං මෙහෙම කියන්නම් දැන්. පළවෙනිම දේ තමයි ජීවිත ඉලක්ක තියෙන්න ඕන. හැබැයි අපිට ජීවිතේ ඕනම දෙයක් අවසාන මොහොතේ අතහැරගන්න කොන්දක් තියෙන්නත් ඕන. ඕනම දෙයක් අවසන් මොහොතේ අතහැරගන්න පුළුවන් විදිහේ පෞරුෂයක් තියෙනවා. ඒ නිසා රැස් කරන සියල්ල දවසක Tamanට දාලා යන්න වෙනවා කියලා හිතාගෙන රැස් කරන්න කියලායි මට ඉල්ලන්න තියෙන්නේ. රැස් කළ යුතුයි. ඒක මිනිස්සුන්ට ඵලදායී විදිහට දෙන්නත් ඕන. පරාර්ථය පිණිස වැඩ කරන්නත් ඕන. Tamanට මේක අතහැර ගන්න පුළුවන්ද කියලා නිතර නිතර හිතා බලන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඊළඟ දේ තමයි ටියුෂන්. දැන් අපේ වෘත්තියනේ. අපි මේකට ආදරෙයි. මම පුද්ගලිකව ගත්තාම මේ වෘත්තියට මම හරි ආදරෙයි. මේ වෘත්තියෙන් තව ආයේ ඵල නෙලා ගන්නවට මම කැමතියි. ඊළඟට මේ වෘත්තියෙන් දරුවන්ට සමාජයට යහපතක් වෙනවට මම කැමතියි. ඒ හින්දා මම ඉල්ලීම් කීපයක් කරනවා. පළවෙනි දේ තමයි මේ වෘත්තියට අනාගතේ එන්නේ ඉන්න කවුරු හරි ආදරණීය සහෘදෙක් හෝ කවුරු කෙනෙක් ඉන්නවනම් මේ වෘත්තියට යහපතක් කරන්න. මේකෙන් සමාජයේ පුච්චලා දවලා අලු කරලා දාන්නත් පුළුවන්. සමාජය සුවපත් කරන්නත් පුළුවන්. දැන් අපිට එහෙම ඕන තරම් ජීවමාන නිදර්ශක තියෙනවා. මම කියන්නේ මේකෙන් සමාජයේ අවුළු වල මේ ගිනිදල් වල මිනිස්සුන්ගේ හිත රත් කරලා මේක විනාශ කරන කෙනෙක් නොවි මේකෙන් අනාගතයේ තව අයට සැනසෙන්න පුළුවන් විදිහේ තැනකට මේ වෘත්තිය අරගෙන එන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම් කරනවා. ඊළඟ දේ දැන් මේ වෘත්තියට ගොඩාක් පහර එල්ල වෙන එකක් නේ. දැන් අපි කොච්චරක නෑ කිව්වත් ටියුෂන් කාර්යය කියලා කියනවනේ. දැන් ඒ කියන්නේ වෘත්තියට ගරුත්වයේ නැතිව තමයි සමහර මිනිස්සු කතා කරන්නේ. දැන් මාළු විකුණන මහත්තයාට අපි සමහර අය කියන්නේ මාළු කාර්යය. ලියුම් බෙදන මහත්තයාට කියන්නේ ලියුම් කාර්යය. ඒ වගේ තමයි ටියුෂන් කරන කෙනාට දැන් හැදිලා තියෙනවා ටියුෂන් කාර්යය කියලා. ඒකට හේතු වෙන්නේ අර මම අර කියපු කුලක දෙකේ මේ සමාජය විනාශ කරන කුලකේ. දැන් මේකේ මේ සියලු ගුරුවරු සමාජය සුවපත් කරන්න මහන්සි වුණා නම් මම කියන්නේ මේක මේ බොහෝ අය අර විදියයි කියලා මම මේකේ කොටස්ම කියන්නේ. කුලක දෙකයි. මේකේ ගුරුවරු සියලු දෙනා එකතු වෙලා සමාජය සුවපත් කරනවා නම් කපටිකම් කෛරාටිකකම් නැතිව මේක හොඳ විදිහට හිටියොත් මම දැකලා තියෙනවා ඒ ගුරුවරුන්ට කියනවා ගුරු දෙවියා. මම දැකලා තියෙනවා සමහර අය කමෙන්ට් ගුරු දෙවියෙක්. මෙහෙමයි කියලා තමයි කමෙන්ට් එක වැටෙන්නේ. ඒතර එහෙම වුණොත් මල්ලි කවදාකවත් කෙනෙක් කියයිද ටියුෂන් කාර්යයක් කියලා. කියයි ඉතින් අර ඇට නැති දිවනේ. නමුත් අර සත්පුරුෂයෙකුට එහෙම කියන්න බෑ කවදාවත්. ඒ නිසා මම ඒක කියනවා. අනිත් එක තමයි මේ ක්ෂේත්‍රය ඇතුලේ බොහෝ අය හිතනවා මේ ගුරුවරු අමනාපයි කියලා. හරි? ඊළඟට මේක ගහ ගන්නවා මරා ගන්නවා කියලා. ඕනම ක්ෂේත්‍රයක නැද්ද මතභේද? මේ ක්ෂේත්‍රය ඇතුලේ දැන් නානත්ත කාය නානත්ත සංඥානේ. ඒ කියන්නේ අනිත් හැමෝම එක විදියයිනේ නේ. එක හිතන විදිය වෙනස්. ඒකට සමහරගේ මතභේද තියෙන්න පුළුවන්. හැබැයි මේක මේ රෙස්ලින් පිටියක් නෙමෙයි. මේක ඇතුලේ ගුරුවරු හරි ආදරණීය විදිහට මුණ ගැහෙනවා සොඳුරු විදිහට කතා බස් කරනවා විසිරෙනවා. දැන් බලන්නකො අපි අද මේ උදාහරණයක් අවිනේ. ඒකනේ නේ. ඒක මේ වගේ ඇත්තට මේ වගේ අවස්ථා මං කියන්නේ ඉස්සරහට දී වෙන්න ඕන. අපි හරි කලාතුරකින් තමයි මේක එකතු වෙන්නේ. මොකද අපි හරි කාර්යබහුල මිනිස්සු. එකිනෙකා මුණ ගැහෙන්න වෙලාව නැති තරම්. දැන් මේක මේ සංවිධානය කරපු මල්ලිලාටත් නිකන් මේ ලාහට ගෙම් එකතු කරනවා වගේ මේක හරි අමාරුවෙන් තමයි මෙතන මෙතෙන්ට ගෙනාගත්තේ. ඒ වගේ මම කියනවා මේ විදිහට ටියුෂන් ගුරුවරුන්ටත් එක අවස්ථාවක් තිබිය යුතුයි. සහ මේ ක්ෂේත්‍රය දිහා සුබවාදී බලන්න. මේක එහෙම ජරා ක්ෂේත්‍රයක් නෙවෙයි. මේ ඊට අමතරව දැන් අපි එකිනෙකාට ගරුත්වය පවත්වා ගැනීම මේක කළ යුතුයි කියන මතය තමයි මගේ තියෙන්නේ. ඉතින් අර දරුවන්ට මම දෙනවා පණිවිඩයක්. පුතේ ගුරුවරු එකමුතුයි. ගුරුවරු එහෙම ඔය හිතන තරම් රළු මේ එකට යන කොට ගන්න පිරිසක් නෙවෙයි. ගුරුවරු එකමුතුයි. ගුරුවරුන්ගේ මතභේද දරුවෝ අරගෙන යන්න හොඳ නැහැ. දරුවෝ ගන්න හොඳ නැහැ. දරුවෝ මවන්න හොඳ නැහැ. මේ අසවල් ගුරුවරයා මෙයාත් එක්ක තරහ ඇති මෙයාත් එක්ක තරහ ඇති කියලා එහෙම එකක් දරුවෝ ගන්න හොඳ නැහැ. මම කියන්නේ ඉගෙන ගන්න කාලේ ගුරුවරු ගැන මෙත් සිතින් සියලු ගුරුවරු ගැන සෙනෙහස ඉගෙන ගන්න.
තමන් පන්ති ඉගෙන ගන්නකොට තමන්ගේ පල්ලෙහා හෑන්ඩ් බිලක් වැටලා තියෙනවා නම් ගුරුවරයෙක්ගේ පුළුවන් නම් ඒක අයින් කරන්න. මොකද ඒක පාග ඉන්න එක තමන්ට ගැලපෙන දෙයක් නෙවෙයි. සමහර ළමයි මම දැකලා තියෙනවා සර්ලාගේ මූණ වලට සිගරට් කොටේමත් අඳිනවා. තනිකරම කාටුන් බී කරන්නේ. ඒ වගේ දේවල් කරන්නේ නැතුව ගුරුවරයාට සර් කියලා ගරුත්වයෙන් කතා කරලා ඒකේන කාන්තාවක් නම් මැඩම් කියලා කතා කරලා ගුරුවරුන්ට ගරු සරුවැතු ඉගෙන ගත්තොත් යහපත් අනාගතයක් තියේවි. ඉතින් මෙතන ඉන්න සියලු ගුරුවරුන්ට මම මේක අවස්ථාවක් කරගන්නවා ජීවිත සාර්ථක වේවා කියලා මෙත් සිතින් සුබ පතන්න. ඒ වගේම මට හරිය සතුටුයි මේ තිසසව මුණ ගැහෙන්න ලැබීම. ඒ වගේ මේ සංවිධානය කරපු සියලු දෙනාටත් ස්තුති කරමින් මම මගේ කතාව නවත්තනවා. ඔව් මහේෂ් අපි එකතු කරමු වැඩසටහනේ අවසානට සර්ගේ අදහස් ටික. ඔව්. මෙහෙමයි මගේ ජීවිතේ ගැන ටිකක් කියනවා නම් ජීවිතෙන් ඔයාලට ගන්න දෙයක් කියනවා නම් ඇත්තටම ජීවිතේ අපි සමහර දේවල් ප්ලෑන් කරලා කරනවත් තියෙනවා. ඒ වගේම අහම්බෙන් එනවත් තියෙනවා. ඉතින් මගේ ජීවිතේ නම් ගොඩක් ප්ලෑන් කරලා කරනවත් එක්කම ඊට වඩා අහමු දේවල් ගොඩක් වුණා. නමුත් ඉතින් මේ අහම්බෙන් වෙච්ච දෙයක් වුණත් Taman ඒකට ඒතනින් යන ගමන හොඳ අධිෂ්ඨානයෙන් මහන්සිලා කරනවා නම් ඒ යන ගමන හොඳ අරමුණකින් ආදරෙන් කරනවා නම් මම හිතනවා අපිට ඒක උපරිම තැනට යන්න පුළුවන් කියලා ඒක මටත් පෞද්ගලිකව ගැලපෙනවා. ඉතින් මම ඔයාලටත් පොදුවේ කියන්නේ ඔයාලා අහම්බෙන් හෝ හොඳට තේරුම් අරගෙන හෝ යම් තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ දෙයට ආදරය කරන්න මහන්සි වෙන්න. ඒතර ඔයාලගේ ටාගට් එකට නැත්නම් ටාගට් එකක් නැත්නම් ටාගට් එකක් හදාගෙන ඒ පරිමේට යන්න පාඩ පුළුවන් කියන එක ඒකට මම ආශිර්වාද කරනවා. අනුෂ්ක සර් අපි පුංචි අදහසක් එකතු කරමු වැඩසටහනේ අවසානයේට. ඇත්තටම බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වැඩසටහනක් සම්බන්ධ කිරීම ගැන අපිව සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ටියුෂන් ගුරුවරුන්ට පුංචි පණිවිඩයක් දෙනවා නම් කියන්න තියෙන්නේ මේ ශාස්ත්‍රයේ තියෙන නම කියන උපකාරක පන්ති ශාස්ත්‍රය කියන්නේ ළමයින්ට උපකාර කිරීමේ ශාස්ත්‍රය. ඒ කියන්නේ ළමයි 1000කට උගන්වනවා නම් ඒකේ ඉන්න අති දක්ෂ ළමයෙක් දෙන්නෙක් විතරක් අරමුණු කරගන්නේ නැතුව අර වැඩ බැරි ළමයි කියලා අතහැරලා දාපු ළමයි කොටසක් ඉන්නවනේ. මේ විෂයන් අමාරුයි කියලා පසුගාමී ළමයි පිරිසක් ඉන්නවනේ. අන්න ඒ අයව සමත් කරවීම තමන්ගේ ප්‍රධාන අරමුණ කරගෙන වැඩ කටයුතු කරොත් මම හිතනවා මේ වෘත්තිය වඩාත් සුන්දර අර්ථවත් වෘත්තියක් බවට පත් වෙයි කියලා. ඒකත් එක්ක කියන්න තියෙන්නේ ගුරුවරුන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. විතරම දැන් මේ ටියුෂන් ප්‍රවර්ධනය කියන එක අපි මෙතන ඉන්න හැමෝමත් කරනවා. මෙතන නැති ගුරුවරුත් කරනවා. ඉතින් එතනදී ඇත්ත දේ සමාජගත කරලා ටියුෂන් ප්‍රවර්ධනය කරන්න කියලත් මේ වැඩසටහන නරඹන වෙනත් ගුරුවරු ඉන්නවනම් ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද අපි දකිනවා දැන් සාමාන්‍යයෙන් මේ විෂයන් වල භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, විශේෂයෙන් සංයුක්ත ගණිත විෂයන් වල 40ක් 50ක් අසමත් වෙන දිස්ත්‍රික්ක බොහොමයක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැනත් ළමයින්ට කියලා. මොකද ගොඩක් වෙලාවට ওই නාලිකාව වලත් කතා කරන්නේ පළවෙනියා වෙන ළමයි, ඒ තුනක් ගන්න ළමයි ගැන මිසක් අර අසමත් වෙන පිරිස ගැන කතා කරනවා අඩුයි. මම හිතනවා හැම ගුරුවරයෙක්ම මේ අසමත් ළමයි ගැනත් ටිකක් කතා කරලා ඒ අසමත් ළමයි සමත් කරවන්නත් විශේෂ වෑයමක් ගන්නවා නම් හොඳයි කියලා. ඒ වගේම මේ ටියුෂන් ශාස්ත්‍රය ඇත්තටම අර එක කෝණෙන් හැමෝම දිහා බලන්න එපා කියලාත් ඉල්ලීමක් කරනවා දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන්. දැන් මෙතන අපිට හොඳම උදාහරණේ එකම විෂය උගන්වන ගුරුවරු සිතයිලා මයිසයිලේ ගල් ඉස්සසර්ලා ඔබතුගසලේ කට්ටිය අත දෙක විෂය උගන්වන කට්ටිය ඉනවා. භෞතික විද්‍යාව දෙන්නේ, ජීව විද්‍යාව දෙන්නේ ඒ විදිහට. ඉතින් අර ඒ සුහදත්වයේ තියෙන ගමන් මේ ළමයින්ව පාස් කරන එක මූලික කරගෙන වැඩ බෑ කියලා අතහැරලා දාපු ළමයි පාස් කරන එක මූලික කරගෙන මේ විදිහටම අදහස් දරන පිරිසක් ටියුෂන් වෘත්තියේ දිගටම හිටියොත් ඇත්තටම මේ වෘත්තිය ඊට වඩා සුන්දර වෙනවා. මේ වෘත්තියේ ප්‍රශ්න නෑ කියලා අපිට කියන්න බෑ. හැම ගුරුවරුන්ම මේ ළමයින්ව සමත් කරවීම අරමුණු කරගෙන උගන්වනවාම කියලාත් අපිට කියන්න බෑ. ඒන් පරිබාහිර කිසියම් වාණිජ අරමුණු පමණක් පොඩි බඳගත්තු පිරිසකුත් මේ ශාස්ත්‍රයේ ඉන්නවා. ඉතින් එහෙම නැතුව අද මම හිතන්නේ මේ ගුරුවරු ගොඩක් කියපු දේවල් වලින් දක්වපු අදහස් වලින් ගොඩක්ම හොඳ යහපත් ආදර්ශයක් ගන්න සමාජයට පණිවිඩයක් තමයි දුන්නේ. මගේ අනාගත අරමුණ ගැන කිව්වොත් ඒකත් චුට්ටක් කියන්නම්. මම මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ ගුරුවරු අද සැමිනුම් මේ සියලු දෙනාටම අනාගතයේ මේ ටියුෂන් වෘත්තිය හරහා විශාල සේවාවක් දිගටම කරන්න ලැබෙන්න කියලා. මොකද මම 2023 අවුරුද්දෙන් පස්සේ මේ වෘත්තියේ නියැලෙන්නේ නැහැ. දැන්ටත් මම ආයතන මට්ටමේ පන්ති පවත්වන්නේ නැහැ ඉදිරියටත් 2023 න් පස්සේ. නමුත් මම YouTube channel එක හරහා නොමිලේ ඉගැන්වීමක් එක්කම මේ online පන්ති ක්‍රමවේදයේ දිගටම ඉන්නවා. නමුත් ආයතන මට්ටමින් මේ COVID-19 තත්ත්වය සමතේකටපත් වුණා වුණත් ඉදිරි උසස් පෙළ කණ්ඩායම් 2023 24 25 මගේ ටියුෂන්
ආයතන තුල ඉගැන්වීමක් මම නම් ඉස්සරහට කරන්නේ නැහැ. නමුත් සුබ ප්‍රාර්ථනා කරනවා මේ හැම ගුරුවරයෙක්ටම ඒ ඉදිරියට තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ යන්න ලැබෙන්න කියලා. මගේ නම් අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත් එහෙම මම ඇත්තටම වෛද්‍ය පීඨයේ අවුරුදු 5මාරක් ඉගෙන ගත්ත නිසා මට හිතෙනවා මම මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධ දෙයක් නොකරොත් මේ රටට කරන අසාධාරණයක් කියලා. ඒකින්ද මම MBBS වෛද්‍යවරයෙක් වශයෙන් වැඩ කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මම දැන් ඊට අවුරුදු කීපයකට කලින් තමයි වෛද්‍ය පීඨයේ වැඩ කටයුතු වලින් අයින් වුණේ. ඉතින් ඒකත් එක්ක මම බලාපොරොත්තු වෙනවා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පැත්තෙන් පරීක්ෂකෙක් වශයෙන් ඉදිරියට තවත් ඉදිරියට ඉගෙනගෙන මම ඉගෙනගත්ත දේවල් වලින් දෙයක් කරන්න තමයි ඇත්තටම ටියුෂන් වෘත්තියටත් සමුදීලා අනාගතයේදී මම ඉගෙනගත්ත වෛද්‍ය විද්‍යාව පැත්තෙන් තවත් ඉස්සරහට ඉගෙනගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි, ඒ ප්‍රශ්නම අපි අවසාන වශයෙන් සුජිත් සර්ට යොමු කරොත් අපි අවසානයේ වැඩසටහන අවසන් කරන්න මත්තෙන් සර්ට මොනවද දෙන්න තියෙන පණිවිඩය? මට මෙහෙමයි. මුලින්ම මම මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට අපේ විෂයෙන් බාහිර අදහස් ටිකක් මෙතන කියන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් ඒ වගේම මේ මට මෙතෙන්දී විශේෂ මඩයක් කියන්න තියෙනවා. ඇත්තටම අපේ රට බොහොම ලස්සන රටක්. සම්පත් වලින් බහුල රටක්. හොඳ සුන්දර හදවත් තියෙන මිනිස්සු වෙන රටක්. මේ රට මීට වඩා මිනිස්සු සතුටින් ජීවත් වෙන රටක් වෙන්න ඕන. ඉතින් මම සමාජයත් එක්ක සම්බන්ධ වෙද්දී දකින දේවල් තියෙනවා. ගොඩක් අය ආත්මාර්ථකාමී වීම තුළ තමන් ගැනම සිතීම තුළ ගොඩාක් සමාජයේ පරිහානියට ලක් වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා යම්කිසි සමාජයක හැම පුද්ගලයාම හිතන්නේ තමන් ගැන විතරක්. මං ගැන විතර නම් මං හිතන්නේ. ඔයා හිතන්නේ ඔයා ගැන විතර නම්. මේ සර්ලා හැමෝම හිතන්නේ තමන් ගැන විතර නම්. මං ගැන හිතන්නේ ඉන්නේ මං විතරයි. නමුත් මං හිතනවා සමාජය පරිවර්තනය වුණොත් අනිත් අය ගැන හිතන්න. ඒ කියන්නේ අපි හැමෝම මම ඇරෙන්න අනිත් කෙනාගේ සුව පහසුකමින් වැඩ කරන්න. අනිත් කෙනා වෙනුවෙන් මේ දේවල් කරන්න උත්සාහ කරනවා. හැම විටම එතකොට මං ගැන හිතන්න මහා පිරිසක් ඉන්නවා. සමාජය තුළ මහා විශාල පිරිසක් ඉන්නවා මං ගැන හිතන්න. මේ පණිවිඩේ කියන්නේ මේක හොඳට ඔළුවට අරගෙන හැමතිස්සෙම අපි ක්‍රියා කරනවා නම් අනිත් කෙනාගේ සුව පහසුව දෙස. ඉතින් බොහෝ විට අපේ සමාජේ නැත්තේත් ඒක. ඒතකොට ගොඩක් වෙලාවට පාරේ යද්දි කෑකෝ ගැසී බ්‍රාන්ඩ් බීම් ගොඩාක් වෙන්නේ ඕවත් එක්ක. ඒ නිසා මම කියන්නේ අනිත් කෙනාගේ සුව පහසුව ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙනවා නම් ඉබේම අපේ සමාජය යහපත් සමාජයක් වෙයි. ඒක මම දකිනවා මූලික කරුණක් විදිහට අනිත් කෙනා ගැන හිතලා වැඩ කරද්දී ඉබේම සමාජය යහපත් පැත්තට හැරෙනවා කියන එක. ඒ වගේම මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේක බලන්න. ඕගොල්ලෝ තමයි රටේ අනාගතේ බාර ගන්න ඉන්න පිරිස, රටේ ඉහළට එන පිරිස ඕගොල්ලෝ. අපි දැන් යම් කාලයක් ගෙවලා තියෙන්නේ. අපි තව එහාට යනකොට අපි ඉවර වෙන පැත්තට යන්නේ. නමුත් අනාගතයට එන පිරිස මම හිතන්නේ සාර ධර්ම වලින්, ගුණ ධර්ම වලින් පිළිගන්න. විශේෂයෙන්ම මේ ගුරුවරු දෙන අවවාද අනුශාසනා පිළිඅරගෙන සමාජයේ තියෙන නරක පැතිකඩයන් තේරුම් අරගෙන පිළිල තියෙන මොනවද කියලා අඳුනගෙන ඒවයින් මිදිලා පුළුවන් තරම් තමන්ගේ දැනුම බුද්ධිය වර්ධනය කරගෙන රටට යහපතක් කරන්න පුළුවන් තැනකට තල්ලු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන මේ දරුවන්ගෙන් මම ඉල්ලා සිටින එක. ඒතර ඒ හොඳට ගුරුවරු දෙන අවවාද අනුශාසනා පිළිපදලා දෙමව්පියෝ කියන දේවල් අහලා තමන් අනිත් අය ගැන හිතන පුද්ගලයෙක් බවට පත් වෙලා සමාජය තුල ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඉබේට තමන්ගේ සතුටයි අනිත් අයගේ සතුටයි දෙකම ළඟා වෙලා තියෙනවා. ඉතින් නැවතත් ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව දීම පිළිබඳව. ඒ වගේ අපේ තිස්ස සර්ට, ඒ වගේම මුතුගල සර්ට, අනුස්ක සර්ට සහ මේ අපේ මහේෂ් සර්ට හැමෝටම මම සුබ පතනවා. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක බාලන්ස් කරන දිනාටත් සුබ පැතුම් කරනවා. ඉතින් බොහොමත් ස්තුතියි නැවත. ඔව්, දැන් සුජිත් සර්ගෙන් පස්සේ අපි හැරෙන්න කැමති අවසාන ප්‍රශ්නය අපේ මේ වැඩසටහනේ මේ අපේ ගුරුතරු පෙළේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණම ඔබ ආදරය කරනම ගුරුවරයා තිස්ස ජනනායක සර් අපි අවසාන වශයෙන් අපි පණිවිඩයක් දෙමුකෝ. අපි බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයෝ, දූ දරුවෝ, වැඩිහිටියෝ මේ සියලු දෙනා බලාගෙන ඉන්න වෙලාවේ සර් හොඳ අවසානයක් අපි ගමු මේ වැඩසටහනට. කොහොමද දැන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා දූවිලි YouTube නාලිකාවට මේ වේදිකාව ඇති කළාට. ඒ වගේම අපි
ගුරුවරු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේකට පැමිණි එක ගැන. ඉතින් විශේෂයෙන්ම දැන් මේ ටියුෂන් ගැනම කතා කරපු නිසා ටියුෂන් එක ඇතුලේ ටියුෂන් එකේ එකම විෂයක් උගන්වන ගුරුවරු ගොඩක් ඉන්නවා. ඒකට ඒ අය අතරේ තරගයක් තියෙනවා. ඒ තරගයක් තියෙන එක හොඳයි. ඒ තරගයක් තියෙන එකේ හොඳ ප්‍රතිලාභය ලැබෙන්නේ ළමයින්ට. ඒ නිසා දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි තරඟ කරන්න ඕනේ. මම නම් මගේ මම මේ කියන දේෙන් සමහර කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. මට හැම වෙලාවෙම තරඟයක් තියෙනවා මාත් එක්ක. වෙන කෙනෙක් එක්ක නෙමෙයි තරඟෙදිනේ මට මාත් එක්ක. මම හැම වෙලාවෙම බලන්නේ මම මේ අවුරුද්දේ උගන්වපු පාඩම උගන්වුවට වඩා වැඩි හොඳට ඊළඟ අවුරුද්දේ උගන්වන්න. මේ අවුරුද්දේ දුන්න ටියුට් එකට වඩා වැඩි හොඳට ඊළඟ එක දෙන්න. ඒ කියන්නේ මම කලින් එකට වඩා අලුත් එකක් කරන්න තමයි මගේ තරඟේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඕනෑම ගුරුවරයෙක් ඒ තමන්ගේ ශාස්ත්‍රය තුල තමන් එක්ක තරඟ කරනවා නම් සෑහෙන ඉස්සරහකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට අනිත් එක තමයි මේ විශේෂයෙන්ම මේ ටියුෂන් පන්තියක ඉන්නේ ළමයි අපි හිතමුකෝ ළමයි 800ක් ඉන්නවා නම් මේ අයගෙන් ළමයි 10 දෙනෙක් ඇති මේ අර හැම අතින්ම දක්ෂ ළමයි. ඒ කියන්නේ විෂයන් වලට පුදුම විදිහට දක්ෂ ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ උප්පත්තියම ආපු අය. සමහර විට ඒ අය තමයි ඔය ඒ කියන්නේ ලොකු රෑන්ක් වලට එන්නේ. නමුත් ඇත්තටම කියනවා නම් මේ ඒ අයට වඩා මේ ටියුෂන් ගුරුවරයා වටින්නේ අපේ අර අනුෂ්ක සර් කිව්වා වගේ ඒ ටියුෂන් ගුරුවරයා වටින්නේ අර දැන් බලන්න 800ක් ඉන්න තැනක 10 දෙනෙක් විතර තමයි අපි දන්නවා අපි අර බුද්ධි මට්ටම් ප්‍රමත ව්‍යාප්තිය ගත්තාමත් ඒ පොඩි පිරිසක් තමයි ඒ ඉන්නේ. එතකොට අර සාමාන්‍ය බුද්ධියක් තියෙන ළමයින්ට තමයි ටියුෂන් ගුරුවරයා ඕනේ. මොකද මේක උපකාරක පන්තියක් කියලානේ අපි හඳුන්වන්නේ. ඒතර ඉස්කෝලේදී එයා යම්කිසි විෂයක සාධනීය මට්ටම නැත්තම් තමයි දරුවා තෝරගන්නේ මේ පන්තියට ගිහිල්ලවත් මම ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒක නිසා ගුරුවරයා අනිවාර්යයෙන්ම ටියුෂන් පන්තික ගුරුවරයා තේරුම් ගන්න ඕනේ අර සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන ළමයින්ට උගන්වලා ඒ අයව විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන් නම් තමයි ගුරුවරයා සාර්ථක වෙන්නේ. ඒ අයව අරගෙන ඒ අයව ඉස්සලා තියන්න පුළුවන් නම් තමයි ගුරුවරයා ගොඩක් සාර්ථක වෙන්නේ. ඉතින් ඊළඟට අර දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඒ ලංකාවේ පළවෙනියා දෙවෙනියා දිස්ත්‍රික්කයේ පළවෙනියා දෙවෙනියා ඉන්නමයි කියලා කිව්වට සමහර වෙලාවට ඒ කිව්වයි කියලාම ළමයි එන්නේ නැහැ. ඒ කිව්ව නිසා ගිහින් බලනවා. ගිහින් බලපුවම ඌට තේරෙන්නේ නැහැ. එතකොට එයා ආපහු අර තමන්ට තේරෙන්න හොඳට තමන් වෙනුවෙන් එතන යන ළමයා වෙනුවෙන් කැප වෙලා කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් තමයි ගුරුවරයා සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ මේ මගේ අත්දැකීම මම මේ කියන්නේ. ඒ කියන්නේ ළමයි දන්නවා මේ දක්ෂම ළමයා ගොඩ දාපු එක්කෙනාට නෙමෙයි මේ ළමයි ආදරය කරන්නේ. ඒ ළමයිනුත් දන්නවා ඒක. ඒ ආයෙත් කොහොමත් ඔය ගමන යනවා කියන එක. එහෙම නෙමෙයි අර අපි ටොක්කු ඇනලා කෑ ගහලා එහෙම කළා උගන්වපු එක තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. ඉතින් අනිත් එක තමයි එයා එහෙම නොවෙන්න එයාව උත්සාහයෙන් තියලා තිබ්බොත් තමයි අපි සමාජ වගකීම ඉටු කළා වෙන්නේ. ඉතින් ඒක නිසා හැම ගුරුවරයෙක්ගෙම මම මෙතන ඉන්න ගුරුවරු ඇතුළු අපේ ටියුෂන් ශාස්ත්‍රයට සම්බන්ධ ඒ සියලු ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ අර යන්තම් ගොඩ දාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙන ළමෙක් ඉන්නවනම් එයා වෙනුවෙන් වැඩිපුර කැප වෙලා එයාව ගොඩ දාන්න මුළු ජීවිත කාලෙම ඒ දරුවා ඒ ගුරුවරයාට මේ පින් දෙනවා තමන් ගොඩ දැම්මයි කියලා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් කරුණක්. ඒ වගේම තමයි දැන් අපි කියනවානේ දැන් සමහර ලාවට අපිට තියෙනවා ගුරුවරුන්ගේ සමහර හොඳ ගති ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ හරි හොඳ ගති ලක්ෂණ තියෙනවා. ඒතර ඒ හොඳ ගති ලක්ෂණ තියෙනවා නම් ඊළඟ පරම්පරාවේ අය ඒ ගති ලක්ෂණ තමන් ගත්තට කිසිම වැරද්දක් නැහැ. ඒක කොපි කිරීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් මෙතන නැතත් මේ දැන් අපේ කේසරි විතානගේ සර් මටත් වඩා ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක්නේ. සර්ගේ ටයිම් බැලන්ස් කරන එක ඉගෙන ගන්න මම තාම try කරනවා. මට තාම බැහැ වෙලාවට පන්තියට යන්න. විනාඩි 5ක් හරි වරක් වෙනවා. ඒ සර්ගේ ඒකේ අනන්‍යතාවයක් තියෙනවා. කියන්නේ 7ට කිව්වොත් 7ටම තමයි. මිනිත්තුවට වැඩ ඉන්ටර්වල් එක. ඔව් ඔරලෝසුවක් නැහැ ඉන්ටර්වල් එක ගන්න දෙනවා. දැන් අපි ඉන්ටර්වල් එකක් දුන්නාම සමහර දාට විනාඩි 20යි 30යි 35යි එහෙම වෙනස් වෙනවා. ඉතින් අර ඒ වගේ අර දැන් මම කිව්ව එක උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගෙන් ගණ්ඩ දෙයක් තියෙනවා නම් හොඳ ගති ලක්ෂණ ඒවා අරගෙන ඊළඟ පරම්පරාව තව ඒවා වැඩි දියුණු කරගෙන ඒ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් එහෙම ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි
මෙන්න මේ දේ කියලා මම නතර කරනවා. අපි හොස්පිටල් එකකට ගිය වෙලාවක මේ වෛද්‍ය පීඨය ඉගෙන ගත්ත කෙනෙකුත් ඉන්නවා. ගිය වෙලාවකට මේ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය අපි දකින්නනේ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය. ඒ ක්‍රියාකලාපය දැක්කහම වෛද්‍යවරයාට මේ රෝගියා කියන එක්කෙනා නිකන් තමන්ගේ නිකන් පාරිභෝගිකයෙක් විතරයි. ශාස්ත්‍රඥ කෙනෙක් විතරයි වගේ පේනවා නම් ඒ කියන්නේ එහෙම වෙන්න හේතුව ඔය O level පාස් වෙලා A level කරන්න එන ළමයි මේ බයෝ කරන්න පොරකන්නේ ඒගොල්ලන්ට තියෙනවා දොස්තරවරයෙක් වෛද්‍යවරයෙක් වුණාම සමාජෙ හොඳ පිළිගැනීමක් තියෙනවා හොඳ ආර්ථිකයක් තියෙනවා කියලා. ඒතකොට ඒක නිසා තමයි ඒගොල්ලෝ වෛද්‍යවරු වෙන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි කැප වෙන්නේ. හැබැයි අපේ මුළු පන්ති කාලය තුලම අපි ඒගොල්ලන්ට මානුෂීය බව කියලා දුන්නේ නැත්තම් ඔයා මේ දේ ගිහිල්ලා සල්ලිත් හොයාගන්න සමාජ තත්ත්වෙත් ගොඩනගා ගන්න. හැබැයි මේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න ඕනේ. මිනිස්සු ගොඩ දාන්න ඕනේ කියන පණිවිඩය ගියේ නැත්තම් ඒ වෙනුවෙන් අපි සිලබස් එක පුරාම සිලබස් එක විතරමයි නම් කතා කරන්නේ. ඒ මානුෂීය ගුණාංගයකට විනාඩි 5ක් 10ක්වත් වෙන් කළේ නැත්තම් ශිෂ්‍යත්වෙදිත් අපි උගන්වන්නේ තරඟය. ඕලෙවලුත් උගන්වන්නේ තරඟය. ඒලෙවලුත් උගන්වන්නේ තරඟය. මෙඩිකල් ෆැකල්ටි එකෙත් ඇතුළේ සෑහෙන තරඟයක් තියෙනවා. ඉතින් මෙහෙම වෙලා එළියට එන වෛද්‍යවරයාට අර මානුෂීය චින්තනය කොහෙන්වත් කාන්දු වෙලා නොතිබුණොත් එහෙම ඔහු අර රෝගීන් පිළිබඳව මානුෂීය විදිහට සලකන්නේ නැහැ. ඊට පස්සේ අපි වෛද්‍යවරුන්ට බාරිනවා වෛද්‍යවරුන්ට මනුස්සකමක් නැහැ කියලා. ඉතින් මේ මනුස්සකම උගන්වන්නේ නැත්තේ අපිනේ. ඉතින් ඒ නිසා ඕනම ක්ෂේත්‍රයක මම වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තේ මට අදාළ නිසා ඕනම ක්ෂේත්‍රයක ගුරුවරයෙක් පැය 2-3ක් පන්තියක් කරනකොට චූටි වෙලාවක් හරි අරගෙන මේ ඕනෑම ක්ෂේත්‍රයක සමාජ වගකීමක් තියෙනවා. මිනිස්යන් වෙනුවෙනුයි අපි මේ අපේ හැකියාව යොදවන්නේ කෙනෙක්ව ඉස්සරහට ගෙනියන්න කියන අයිඩියා එක දෙන්න පුළුවන් නම් ගුරුවරුන්ට පොදුවේ මම හිතනවා අපේ සමාජ ක්‍රමය මීට වඩා ඉස්සරහට ගොඩාක් සාර්ථක වෙයි කියලා. ඔව්. ඒ අවවාදයත් එක්කලයි සුබ පැතුම් ඒ සියල්ලත් එක්කලා අපි අද දවසේ අපේ වැඩසටහන අවසන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ ඉල්ලපු විදිහට අපි පසුගිය කාල සීමාව තුලදී ගෙනාපු වැඩසටහන් වලින් ඔබ ඉල්ලුවා මේ වගේ වැඩසටහනක්. ඉතින් ඔබේ ඒ ඉල්ලීමට අපි සාධාරණ ශිෂ්ට කරලා තමයි අද දවසේ මේ ඔබ ආදරය කරන ජනප්‍රිය ගුරුතරු එකට එක වැඩසටහනකදී ඒක රාශී කරන්න තීරණය කළේ. ඉතින් ටියුෂන් ශාස්ත්‍රයේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි අපි ලෑස්ති මෙතනින් එහාට ඉදිරි වැඩසටහන් වලින් මේ වගේ තරු පොකුරක් විවිධ ශාස්ත්‍රයන් වල ඔබට ජීවිතයට යමක් ඒක රාශී කරගන්න පුළුවන් ජීවිත කතා තියෙන තරු පොකුරක් ඔබ ආදරය කරන තරු පොකුරක් ඒක රාශී කරගන්න. ඉතින් අපි දන්නවා ඔබ අපිත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්නවා කියලා. ඔබේ විශ්වාසය අපි ඒ ආකාරයෙන්ම සුරකිමින් තවත් වැඩසටහනකින් මේ වගේ ඔබට වැදගත් යමක් අරගෙන යන්න අපි ලෑස්ති. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව ජීවත් වෙන්න පරිස්සමෙන් ඉන්න ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. යෝග්‍ය තමයි අද දවසේ අපේ ආරාධනය පිළිගෙන අපි සමග සහසම්බන්ධ වුණ මේ ගුරු භවතුන් සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකම තමයි ඔවුන්ගේ ඉදිරි කටයුතු ඉදිරි ජීවිත කටයුතු වෘත්තිමය කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපේ වැඩසටහන මෙසේ අවසන් කරනවා. ආයුබෝවන්.